පූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත්නි, මනුස්ස ලෝකේ පිරිනකොට ඒ මිනිසුන්ට බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නට බැරුව යනවා. මනුස්ස ලෝකේ පිරිනකොට ඒ මිනිසුන්ට ධර්මයේ හඳුනා ගන්නට බැරුව යනවා. ශ්‍රාවක සංඝයා හඳුනා ගන්නට බැරුව යනවා. ඊට පස්සේ මිනිසුන්ට තුනුරුවන්ෙන් වැඩක් නැහැ. ඒ මිනිසුන්ට උනේ කවුරු හරි කියන දෙයක් කරලා තමන්ගේ විභාග පාස් කරගන්නට, ගේතොර හදාගන්නට, රැකී රක්ෂාවල් කරගන්නට ඔච්චරයි. ඒ පරිස්සමෙන් ඉන්න කල්පනා කිරිල්ල. මලාට පස්සේ මොක වුණත් කමන්නේ. එහෙම තමයි පිරිහුණාම. මේ මනුස්ස ලෝකේ පිරිහෙන්න පටන් ගත්තේ අද ඊයේ නොවේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ වගේ මිනිසුන් පිරිහී සිටින කාලෙකද, මිනිසුන්ගේ ගුණවත්කම ඉහළින් තියෙන කාලෙකද? මිනිසුන්ගේ ගුණවත්කම ඉහළින් තිබිච්ච කාලේ. ඒ කාලේ මිනිස්සු හරි අවංකයි. මිනිසුන්ට ගුණධර්ම ගැන කැපවෙන්න පුළුවනි. ඒ මිනිස්සු තරහ මරහ හිතේ තියාගන්නේ නැහැ. ඉංගල හිටලා එකෙක් දෙන්නෙක් ඇති. බහුල වශයෙන් නැහැ. එතකොට ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී මිනිස්සු තිසරණේ පිහිටනවා ගලේ කෙටු අකුරු වගේ. හදවතේ තැම්පත් වෙනවා ඒ තිසරණේ ගලේ කෙටු අකුරු වගේ. දැන් නිකමට හිතන්න බලන්න, එහෙම ගලේ කෙටු අකුරු වගේ මිනිසුන්නේ හිතේ තිසරණේ තියනවද? නෑ. කාර්දරයක් වෙච්ච ගමන් මිනිසුන්ට හිතෙන්නේ අනේ ඕන් අපලයක් පාත් වුණා. ඊට පස්සේ කියනවා නියමල්ලා කේන්දරිය අරන් බලන්න. තිසරණේදී නෑ. ඊට පස්සේ කියනවා උඹලාට අපල එක්කෝ කියනවා උඹලාට තරහකාරී කොඩි විනයක් කරලා. මේවා වෙනවද නැද්ද? වෙනවා. යකුන්නෙන් බලපෑම. මේක කපන්න ඕනේ කියනවා. අනේ ඉතින් මොනවා හරි කරලා මේක කරලා දීපන් කියනවා. මේ වගේ අද කාලේ මිනිස්සු නන්නත්තර වෙලා නැද්ද? නන්නත්තර වෙලා. තිසරණේ කියන්නේ නාම මාත්‍රික දෙයක්. ඒ කාලේ එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිස්සු එච්චර තිසරණය ගැන දන්නේ නැහැ. ඒ කාලේ මිනිස්සු හිතන් හිටියේ මැවුම්කාරයෙක් මහා බ්‍රහ්මයා මැව්වා මිනිස්සුන්ව. මහා බ්‍රහ්මයා මැව්වා මාවල මිනිස්සුන්ව හතරට බෙදුවා, කොටස් හතරකට. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර. බ්‍රාහ්මණ කියන්නේ
ඒගොල්ලෝ තමයි මහා බ්‍රහ්මයා ගාවට මිනිස්සුන්ව යවන්ට මුල් වෙන කාණ්ඩේ. ක්ෂත්‍රිය තමයි රජකම් කරන පාලනය කරන්නේ. වෛශ්‍ය තමයි ගොවිතැන් වෙල හිලදාම් කරන්නේ. ශුද්ධ තමයි දාස. ඒ ඉගැන්වුවේ බමුණු ඉගැන්වුවේ කොහොමද? මේ විදිහට තමයි මහා බ්‍රහ්මයා උඹලා බෙදලා තියෙන්නේ. මේ කියන හැටියට හිටින් කියලා. ආන්ගේ සමාජයේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ලංකාවේ නොවේ. ලංකාවේ පහළ වුණා කියලා කතන්දරයක් යනවාද නැද්ද? විශ්වාස කරන්න එපා ආර්යපාද වලට අහු වෙයි. ආර්යපාද කියන්නේ මොනවද? ගැරහීම. උත්තමයන්ට ගැරහීම. බුදුරජාණන් වහන්සේ පහළ වුණේ දඹදිව, ඉන්දියාව දඹදිව කියන්නේ. මේවා ඇති ප්‍රත්‍යන්ත දේශ. මේවා දඹදිව නෙමෙයි. මේවට කියන මොන දේශද? ප්‍රත්‍යන්ත දේශ කියලා. හිමාලයෙහි තියෙන්නේ. මහමේරුව තියෙන්නේ එහි. මං ඉන්දියාව අවුරුදු 15ක් 20ක් ඇවිදපු කෙනෙක්. එතකොට එහෙ පහළ වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ එහෙ පහළ වුණේ. එතනට ගියා අපි. එහෙ ගියපු ඇති. කපිලවස්තු නගරේ ඇවිදලා තියෙනවා මං කීප වතාවක්. පරණ කපිලවස්තුවේ. කපිලවස්තුවට ගියාම මෙහෙම පේනවා හිමාලයේ සුදු පාටට තියෙන කඳු වලල්ල. ඈතට ලස්සනට පේනවා. මෙහෙ කොහෙද? ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එහි තාම මේ සැලැස්ම තියෙනවා. මේ ඇතා පිටින් නැගලා ගියා නෝයි. ගිහිල්ලා මගධ රාජධානියට ආවා. මගධ රාජධානිය මෙහෙ කොහෙද ඒවා? අනේ මේ මෝඩ උපාසකම්මලා රැවටෙනවා කියන්නේ එහෙම රැවටිල්ලක්. අර කියාපු ගමන් හැබැයි වෙන්න කියලා ඕන් දුවනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අනිත් ඇටත් කියන උඹලා දඹදිව මක්කට යනකොට මෙහෙනේ තියෙන්නේ කියලා. ඕන් බුදුරජාණන් වහන්සේ උපම් භූමියට ගරහනවා. ඒක මොකේටද අයිති වෙන්නේ? ආර්යෝපවාද. ආර්යෝපවාද කරගත්තොත් කොයිද? ඊළඟ ආත්මේ නිරේ. ආර්යෝපවාද කරගත්තොත් ඊළඟට ආර්යෝපවාද වල තියෙන භයානක தත්ත්වය තමයි උපන් ආත්මවල සිහිවිකල් වෙනවා. ඇයි යන්න මුලාවටපත් කිරීමනේ කරන්නේ ආර්යෝපවාදී. සිහිවිකල් වෙනවා. ඊළඟට ආර්යෝපවාදී භයානකකම තමයි තමන්ගේ ගේ දොර ගිනි ගන්නවා. ඊළඟට ආර්යෝපවාදී භයානකකම තමයි ආයේ තුනුරුවන් සරණ අහලකට මොලිච්චි වෙන්නේ. තෙරුවන් සරණ නැති පළාත්වල ගිහින් උපදිනවා. හරි භයානක එකක්. සුළු කෙනෙකුටද මේ ගැරහීම? බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ එහි පහළ වුණේ. ඒ හොඳට විස්තර තියෙනවා. ඉතින් මේ බොරුව සහවුරු කරන්න කියන්නේ ඊට පස්සේ කියනවා මේ බුද්ධ වචනේ වැරදි. ඕවා වැරදි. ඕවා වැරදියට තියෙන්නේ. ඊළඟ ආර්යෝපවාදී. ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වැරදි කියා තමන් කියන එක හරිය කියනවා. සෙල්ලම් නෙමෙයි මෙව්වා. මේවා භයානක දේවල්. ඒ පස්සේ යනවා නුවණ නැති අය. ඇයි? මෝහය ඇවිසිලා. මොනවද ඇවිසෙන්නේ? මෝහය ඇවිසෙනවා. රාගය ඇවිස්සුනාම හිත අවුල් වෙනවා. හිත අවුල් වෙච්ච ගමන් කයත් අවුල් වෙනවා. එතකොට තේරෙනවා. ඒ රාග පිපාසයට දුවනවා. ද්වේෂය ඇවිස්සුනාම හිත අවුල් වෙනවා. එතකොට ඇඟ රත් වෙලා ගිනි ගන්නවා. එතකොට ද්වේෂය ඇවිස්සුනාම ඇඟට තේරෙන්නේ නැද්ද? මෝහය ඇවිස්සුනාම ඔළුව අවුල් වෙනවා. ඒක වෙලා මගපල නොලබා මගපල ලැබුවා කියන මොහි ඇවිසිලා. රහත් නොවී රහතුනා කියනවා. මගපල නොලබා මගපල ලැබුවා කියනවා. එතකොට මේ මෙලෝදියක් දැන් නැති ආච්චිලක් දුවනවා. අනේ මං එකපාරක් වසුවන් වෙලා ඉන්න. හොඳට පව් කරගන්න මොනවද මේ ආර්යෝපවාද? අවුෙන්න එපා වුණොත් විනාසයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච භූමිය හොඳට පැහැදිලි පොතේ තියෙන විදියමයි. කිසි අවුලක් නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්දියාවේ
ඒ පහළ වෙච්ච යුගයේ මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැලුවනේ. මනුස්ස ලෝකයේ දිහා බැලුවා. ඒ කාලේ දිව්‍ය රාජයා මනුලෝ වඩින්ට කලින් තුසිත දිව්‍ය ලෝකේ. එතකොට බෝධිසත්වයන්ගේ නම මොකද්ද? තුසිත දිව්‍ය ලෝකේ නාත නෙමෙයි. ඒ හින්දු නමක්. සන්තුසිත. සන්තුසිත කියන්නේ තුසිත දිව්‍ය ලෝකේ රාජ්‍යරුවෝ. තවතිසාවේ රාජ්‍යරුව කවුද? සක්දිවිඳු. එතකොට තවතිසා පාලනය වෙන්නේ සක්දිවිඳුගේ අනසකට. එතකොට තුසිත දිව්‍ය ලෝකේ පාලනය වුණේ සන්තුසිත දිව් රජාගේ අනසකට. දැන් මෛත්‍රී බෝසතාණන් තුසිත දිව්‍ය ලෝකේ දැන් ඉන්නවා. මොකද්ද නම? සන්තුසිත දිව් රජා. එතකොට මේ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා ඉන්නේදී ඔවුන් මේ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා ආයුෂ අඩු වෙලා මේ වර්ෂ 120 100 වෙච්ච කාලේ මේක බොහොම දුර්ලභව ලැබෙන එකක්. ආයුෂ අඩු වුණාට පස්සේ දෙවිවරු ගිහින් දසදහසක් සක්වල දෙවිවරු ගිහින් ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට. ඒ සන්තුසිත දිව්‍ය රාජයාට මනුස්ස ලෝකෙට වඩින්ට කියලා. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට මේ කාලයයි උප්පජ්ජ මාතු කුච්චියා මව කුසේ උපදින්ට සදේවකන්තාරයන්තෝ බුද්ධස්සු අමතම් පදං දෙවියන් සහිත ලෝකයාව ඊතර කරවන්ට මේ ශ්‍රී සම්බුද්ධත්වය අමා මහ නිවන අවබෝධ කරන සීක්වා කියලා ආරාධනා කළා. ආරාධනා කරපු ගමන්ම එහෙනම් මම යන්යන් කියලා ලෑස්ති වුණාද? නෑ. එහෙම කළේ නෑ. නෝනෙත්තෝ එහෙම කරන්නේ නෝන නැති මේ හොයන්න බලන්න නැතුළු ඉඳලා පයින්නේ. නෝන නැති ඇයි කියනවා අසවල් යන මගපල දෙනවා යමන්. යමන් ගිහිල්ලා වාඩි වෙනවා මගපල ගන්නට. ඇයි? නෝන නෑ. නෝනෙත්තෝ එහෙම නෙමෙයි. බලනවා ඒ කාරණේ. එතකොට අපේ සන්තුසිත දිව්‍ය රාජයා මනුස්ස ලෝකේ බැලුවා. මේ සුදුසු කාලයයිද? ඇයි කිව්වනේ දෙවිවරු ආරාධනා කළා. කාලෝ යන්තේ මහවීර. මහවීර මේ ඔබට කාලයයි කිව්වා. කිව්ව පමණින් බැලුවේ නෑ. දිවස් වෙලා බැලුවා කාලේද. හරි. ඇයි ಗುಣ මෝරලා මනුස්ස ලෝකේ නැමැති පොකුණේ නුවණැත්තන් සත්පුරුෂයන් නැමැති නෙළුමල් ඒ පොකුණේ පැලවෙලා උඩට ඇවිදි මෝරලා තියෙනවා. හිරු මඩල පහළ වෙච්ච ගමන් නෙළුම පිපෙනවා. දැන් පොකුණ හිස්. හිරු මඩල පහළ වෙච්ච ගමන් මනුස්ස ලෝකේ නැමැති පොකුණේ නෙළුමල් නැමැති සත්පුරුෂයෝ ඉපදිලා ඒ වතුරෙන් උඩට ඇවිල්ලා හොඳට මෝරලා තියෙනවා. කාලයයි. මල් පිපෙන්ට කාලයයි. බැලුවා සත්පුරුෂයන්ගේ පහළවීම තියෙනවා. බැලුවා කොහෙද උපදින්න තියෙන කාලය බැලුවා. ද්වීපය බැලුවා. ද්වීපේ මොකද්ද? ජම්බුද්වීපයයි. ජම්බුද්වීපය කියන්නේ හිමාලයට පහළ ඇති කොටසට. බැලුවා ජම්බුද්වීපය. මේකට කියන්නේ ලංකාද්වීපයයි. ජම්බුද්වීපේ බැලුවා. ඒ ජම්බුද්වීපේ තමයි පහළ වෙන්නේ. ද්වීපේ ඒ සුදුසු ආකාරයට තියෙන බැලුවා දේශය. ඒ කියන්නේ මධ්‍ය දේශය. මධ්‍ය දේශය කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, ඊළඟට සක්විති රජවරු පහළ වෙන බිම. බැලුවා ඒ බිමේ ඒකට උවමනා කරන ආකාරයේ මව්පියවරු ඉන්නවාද? නිකන් අහලට මේ අකලට පිපෙන්නේ. සුදුසු අම්මලා තාත්තලා ඉන්නවාද කියලා බලනවා. අම්මා තාත්තා හරි එක්කෙනා ඉන්නවද කියලා බැලුවා. පරම්පරා කල්ප ගණන් බෝධිසත්වයන්ගේ පියා වෙලා හිටපු කෙනා
කල්ප ගණන් මහ බෝසතාණන් වහන්සේගේ පියා වෙලා හිටපු කෙනා ඕන් ඉන්නවා සුද්ධෝදන රජුරුව වෙලා. කල්ප ගණන් මව් වෙලා හිටපු කෙනා ඕන් ඉන්නවා මහා මායා බිසව වෙලා. ඊට පස්සේ ඒක ධර්මතාවයක්. මොකද හේතුව ඒ බිසවුන් වහන්සේගේ බැලුව ආවිස බෝසතාණන් වහන්සේ ඉපදිලා දවස් 7 මිය ගිහින් තුසිතේ උපදිනවාමයි. ඒ මහාමායා බිසවුන් වහන්සේ පහළ වෙලා කුලේ හරි ශාක්‍ය වංශේ රජපෞලි බැලුව මෑණියෝ හරි ආයුෂ හරියටම ආයුෂයේ විදියට තියෙනවා. ඊට පස්සේ ආරාධනාව බාරගත්තා. ඕන් ඇසලපුන් පොහොය දවසක මහාමායා දේවීන් වහන්සේ සැතපී හිටියා. ස්වප්නයක් දැක්කා. සුදු අත්පැටියෙක් සුදු නෙළුම් මලක් අරන් ඇවිල්ලා පැදගුණ කළා මව කුසට ඇතුළු වුණා. ඒ කාලේ හැම දෙයකටම ගෞරව සම්මාන දැක්වුවා. ගරු සත්කා ඒ සත්පුරුෂයාගේ ස්වභාවය තමයි සත්පුරුෂ ධර්මයට ගරු කිරීම. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි සත්පුරුෂ ධර්මයට ගැරහීම. කාලයක් තිස්සේ අසත්පුරුෂයන් සත්පුරුෂ ධර්මයට ගරහා තියෙන්නේ. බෝසතාණන් වහන්සේ අබිනික්මන් කරපු එකටත් ගරහනවා. අමුදරුවෝ දාලා ගියා හරි නරක වැඩක් කළේ කියලා. ඒකටත් ගරහනවා. අර සුදු ඇත්පටවෙක් සුදු නෙළුම් මලක් කර මව කුසී උපන්න කියලා ඒකටත් ගරහනවා. අපි ළමයි උපන්නේ නැතේ කියලා. මියෝගේ අර ඒ ගැරහිල්ල කියන්නේ අසත්පුරුෂයන්ගේ ස්වභාවයයි. ගරු කිරීම කියන්නේ සත්පුරුෂයන්ගේ ස්වභාවයයි. මම කිව්වේ මේ කාලේ කොහොමද තත්ත්වේ? බුදුන් උපන් දේශයටත් ගරහනවා. භාග්‍යතුන් වහන්සේගේ මව්පිය පරපුරටත් ගරහනවා. අබිනික්මනටත් ගරහනවා. දැන් මේ වෙද්දි ත්‍රිලක්ෂණයටත් ගරහනවා. පටිසමුපාදයටත් ගරහනවා. නෝනැත්තා බේරෙනවා. නෝන නැති කෙනා කෙමනට මාළු අහුණා වගේ අහුවෙනවා. නෝනින් සිටින්ට අපට මේ කාලයයි. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වුණා. දඹදිව තලයේ. එතකොට මහාමායා දේවීන් වහන්සේගේ කුසේ නිකම්ම පහළ වුණේ නැහැ. ඒ පහළ වෙන ඒ මහාමායා දේවීන් වහන්සේ සීනෙත් දැක්කා. සතරවරන් දෙවිවරු යානාව පිටින් ඔසවාගෙන ගියා හිමාලයට. අනෝතත්ත විල තියෙන්නේ කොහෙද? අනෝතත් විල තියෙන්නේ කොහෙද? අනෝතත්ත විල තියෙන්නේ හිමාලයේ. ඒ අනෝතත්ත විල තියෙන හිමාලයේ ඒ මහාමායා දේවීන් වහන්සේ දැක්ක අනෝතත්ත විලට අරන් ගියා. ඊට පස්සේ සතරවරන් දෙවිවරුන්ගේ බිසවුන් වහන්සේලා ඇවිත් මහාමායා දේවීන් වහන්සේව නැගිට්ටෝලා අනෝතත්ත විලේ නැවුවා. ඊට පස්සේ දිව්‍ය සලුපිලි ඇඳෙව්වා. අනෝතත්ත විල ළඟ තියෙන යානාවේ ආයෙ සැතපෙන්න සැලැස්සුවා. ඒ නිකම මේ හීනප්පේ වුණා නෙමෙයි. ආන්හිම දිව්‍ය සලුපිලි ඇඳගෙන සැතපේ සිටිද්දී අර සුදු ඇත්පැටියා වැඩි. ඒවා ඒ විදිහටම වෙලා තියෙන දේවල් මේ මීට අවුරුදු 2500ක කලින් හිටපු මිනිස්සු රවට්ටන්න කරපු අය දැන් මේ ඥානෙ පහළ වෙලායි කියලා මේ අමු පට්ටපල් බොරු මෙව්වා. ඒ මේ කියන කතන්දර එහෙම නැති කියලා. ඒවට අහුවෙන්න එපා. මොකද අපි හොඳට ත්‍රිපිටකය ඉගෙනගෙන ඒවා අටුවා ටීකා ඉගෙනගෙන ඒ තැන් වලට ගිහිල්ලා ඇස් දෙකෙන් දැකලා ආපු අය. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ සතරවරන් දෙවිවරුන්ගේ ආරක්ෂාවල් රැකවල් ඇතුව තමයි පහළ වුණේ. මනුස්ස ලෝකෙට උපන්නේ. බොහොම රැකවල් ඇතුව උපන්නේ. ඇයි හේතුව? එහෙම පහළ වෙන කෙනාට රැකවල් සලසන්නේ ඇයි? මනුෂ්‍යයාගේ හිතසුව පිණිස පහළ වෙලා තියෙන්නේ. දෙවියන්ගේ හිතසුව පිණිස පහළ වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. බුද්ධ ගයාවේ බෝසෙවණි. ඊට පස්සේ උන්වහන්සේ බරණැස ඉසිපතන මෙගදායේ බරණැස ඉසිපතන වාරාණසියන් ඉසිපතනේ මෙගදායේ බරණැස තියෙන ඉසිපතනේ අනුරාධපුර පැත්තේ තියෙනවා ඉසින් බැස්ස ගල කියලා එකක්. ඒ කියන්නේ මේ ඍෂිවරු ඍෂි කියලා කියන කාටත් මේ භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ කියපු නමක්.
බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරනවා ඍෂි කියලා. සත්‍යම ඍෂි කියනවා. හත්වෙනි ඍෂි. භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ පාවිච්චි කරපු වචනයක් ඍෂි. ඉන්දියා බුරුමේ පාවිච්චි කරනවා මේ කාලෙත් පාවිච්චි කරනවා. බුරුමේ අර කලින් හිටපු සයාඩෝ හාදුරන්ට කියනවා මහසී සයාඩෝ මහ ඍෂි. ඉතින් ඒව බලලා ඉසිපතනේ කියන්නේ කවුද එතනට? ඉතින් ඒ නිසා මේ හොඳට තේරුම් ගන්නට මේ කියන කාරණා කියන්නේ ගොඩක් අය මෝඩ නිසා. ඉතින් ඒ බුදුරජාන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ පහළ වුණා. උන්වහන්සේ උපවර්තන ශාල වනෝද්‍යානයේ කුසිනාරාවේ පිරිනුවම් පෑවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාම ඒ බුද්ධත්වයට පත් වෙලා හාහපුරා කියලා ධර්ම දේශනා කළානේ. එකපාරටම බණ කිව්වේ නෑ. ආරාධනාවකින් මනුස්ස ලෝකෙ වැඩියා. සම්බුද්ධත්වයට පත් වුණා. ඊට පස්සේ ආරාධනාවකින් තමයි ධර්ම දේශනා කරන්නට උන්වහන්සේ පෙළඹුණි. කවුද ඇරයුම් කළේ? සහම්පති කියන බ්‍රහ්ම රාජයා. සහම්පති කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙලා හිටපු සහක කියන භික්ෂුන් වහන්සේ. අනාගාමී වෙලා බඹලෝ උපන්න බ්‍රහ්ම රාජයා වුණා සහම්පති නම. ඉතින් ඒ සහම්පති බ්‍රහ්ම රාජා ආරාධනා කළා. ආරාධනා පිළිගත්තා. හා යමන් කියලා ලෑස්ති වුණාද? බණ කියන්න අපි වගේ. නෑ. දැන් මං කිව්ව එක දැන් මන් සන්තුෂ්ටි ජීව රාජා වෙලා හිටියා. දෙවිවරු ආරාධනා කළා. එහෙනම් බාරගත්තා. බැස්ස බිමට. එහෙමද උනේ? බැලුවා. සහම්පති බ්‍රහ්ම රාජයා ආරාධනා කළා ධර්ම දේශනා කරන සීක්වා කියලා. යමන් එහෙනම් කියලා ලෑස්ති වුණාද? නෑ. බැලුවා. බුදු ඇසින් බැලුවා. මම මේ තථාගත කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරද්දී ඒ ධර්මයේ අවබෝධ කරන්ට හැක් මිනිස්සු මනුලෝ ඉන්නවාද කියලා. ඕම් පෙරුණා විල. මනුස්ස ලෝකෙ දැක්කේ කුමක් වගේද? විලක් වගේ. මනුස්ස ලෝකෙ දැන් මේ විල නෙළුම් නැත. මානෙල් නැත. විල පමණි. බුදුරජාණන් වහන්සේ බැලුවා විල දෙස. මිනිස් ලෝකේ නැමැති විල. බැලින්නම් වෙලේ සත්පුරුෂයන් ගුණයින් මෝරා ගිය. කොහොමද ගුණයෙන් මෝරලා තින්නේ? තමන් එක්ක බෝධිසත්ව කාලේ ඉඳලා ආපු පිරිස. බෝසත් කාලේ ඉඳලා තමන් සමග ආ පිරිස. බුදු පිරිස මේන් එක එක්කෙනා පහළ වෙනවා. ධර්මතාවය. ඒකට මොකද්ද කියන්නේ? ධර්මතාවය. බුදු පිරිස පහළ වෙනවා හොඳට මෝරපු අය. නෙළුම් පහළ වෙලා මෝර එනවා. දැන් ඉපදිලා මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ පිරිසත් ඉපදිලා හොඳට මෝර එනවා. ඕම් බුදුරජාණන් වහන්සේ දැක්කා. ඊට පස්සේ උන්වහන්සේ දැක්කා කෙලෙස් අඩු අය, ලේසියෙන් අවබෝධ කරලා දෙන්න පුළුවන් අය, පහසුවෙන් වැටෙන අය, අකුසලයට බය අය. දැන් කාලේ අකුසලයට බයද මිනිස්සු කියන්න? නෑ. ලැජ්ජා බය තියේද? ඒකත් නෑ. පවට බයද? ඒත් නෑ. බුදුරජාණන් වහන්සේට ගරහන්ට පසුබටද? ඒත් නෑ. සක්දිවිඳු කියන්නේ කවුද? මගපළලාභී ආර්ය ශ්‍රාවකෙක්. ගරහන්ට පසුබටද? සුදුස් ගල ගරහනවනේ. බය නෑ. හිරියොතක් නෑ. ඒ කාලේ එහෙම නෑ. හිරියොතක් තියෙනවා. හිරියොතක් කියන්නේ මොකද්ද? ලැජ්ජා බය, පවට ලැජ්ජාව, පවට බය තියෙනවා. ආන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේ බැලුවා. ඉස්සලම් බැලුවා. තමන් යන ගමනේදී හම්බුණා එක තාපසින්නාංශ කෙනෙක්, ආලාර කාලාම කියලා. එයා ඉන්නවද බැලුවා. අනේ නෑ, මැරිලා. ඊට පස්සේ බැලුවා උද්දකරාම පුත්‍ර. ඊයේ මැරිලා. මැරිලා කොහෙද ඉපදිලා තියෙන්නේ? ධර්මය අවබෝධ කරන්න බැරි ලෝකවල ඉපදිලා. එහෙම ලෝකයක් තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙ පහළ වුණේ? මේ සියලු ලෝක අතර පින්වත්නි, මේ ලෝකේ තියෙනෝනේ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, අසුර ලෝක. බ්‍රහ්ම ලෝකේ තියෙන ගොඩාක් මනුස්ස ලෝකෙට ඈතින්.
දිව්‍ය ලෝකේ තියෙන මනුස්ස ලෝකෙට ගොඩාක් ඈතින්. අසුර ලෝකේ තියෙන මොහොතේ. නාග ලෝකේ තියෙන මොහොතේ. ඒකට පුළුවන් මනුස්ස ලෝකෙට සුටුස් ගාලා ඉන්න. වැහෙන්නේ මිනිසුන්ට. වැහිලා කාණ්ඩ පිටින් ඇවිල්ලා පදිංචි වෙනවා මිනිසුත් එක්ක. නාග ලෝකේ තියෙන මොහොතේ. නිරේ තියෙන්නේ පොළොවාසේ. තිරිසන් අපායේ මොහොතේ තියෙනවා ගොඩ බිමක් තියෙනවා. ප්‍රේතයෝ මොහොතේ තියෙනවා ගොඩ බිමක් තියෙනවා. මිනිස්සු ගොඩ බිම. ඒ ඉන්න මිනිස්සු බුදු කෙනෙක් පහළ වුණේ මිනිස්යන් අතරේ. මිනිස්යන් අතරේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ පිහිටවන බුදුසසුනේ ඒ බුදුසසුනේ ගිහි ජීවිතය අත්හැරලා කොටසක් එනවා. ඇවිල්ලා හිසරැවුල් බාලා සිවුරු දරාගෙන බඹසර රැකගෙන වාසය කරනවා. ආන් ඒ පිරිස නිකලෙස් වුණාට පස්සෙත් ඒ විදිහට ඉන්න පුළුවන්. ඒක මිනිස්යන්ට විතරයි කරන්න පුළුවන්. මනුස්ස ලෝකෙ පමණයි පැවිද්ද තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙ උපදින්නේ. දිව්‍ය ලෝකවල මඟඵල ලබනවා. ඒක තමයි සමහරව වැරදි විදිහට තේරුම් ගත්තේ. මනුස්ස ලෝකෙ පැවිද්ද තියෙන්නේ. මඟඵල දිව්‍ය ලෝකවල තියෙනවා. වැරදි විදිහට තේරුම් ගත්ත ඉස්සර මනුස්ස ලෝකේ පැවිද්ද තියෙන නිසා මනුස්ස ලෝක විතරේ මඟඵල තියෙන්නේ කියලා. නෑ. බ්‍රහ්මයොත් මඟඵල ලබනවා. මාර්ගඵල අවබෝධ කරනවා. දෙවියොත් මාර්ගඵල අවබෝධ කරනවා. චාතු මහරජකින් උඩ දෙවිවරු ඔක්කොම මඟඵල ලබනවා. මනුස්ස ලෝකේ තමයි රහතන් වහන්සේලා පහළ වෙලා ආවිදමින් වාසය කරන්නේ. වෙන ලෝකෙ කොහෙවත් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ වඩින්නේ පහළ වෙන්නේ. එතකොට ඒක වැරදි විදිහට තේරුම් ගත්ත මිනිස්සු එහෙනම් මඟඵල ලබන්න නම් මිනිසියෙක්ම වෙන්න ඕනේ කියලා. අන්න වැරදි විදිහට තේරුණා. මං යනකට දැක්කා විකුණන්න තියෙනවා අඹ ගහලා තියෙනවා පට්ට රස. මොන රසද? පට්ට රස. මන් දන්නේ දොදොල් පට්ට. ඊළඟට කෙහෙල් පට්ට. ඊළඟට මට මතක අපි පුංචි සන්දියේ අපේ නායකහරු අපිට කිව්වා මට කිව්වා අඹ ගෙඩියක් දීලා මේක පට්ට ගහගෙන ඉන්න කියලා. අපිට තේරෙන්නේ අඹ පට්ට ගහනවා. නායකහරු දකුණේනේ. පට්ට ගහනවා කියන්නේ මොකද්ද? ලිලි ගහනවා. එහෙනම් පට්ට කියන්නේ මොකේද? ලෙල්ල. පතුර කියන එක තේරුම. දැන් හොඳ දේවල් වලට මොකද්ද කියන්නේ? හරි පට්ට. අපේ ශිෂ්‍යනම ධර්ම දේශනා කළා. කොල්ලු ටිකක් කියලා කිව්වා ඔබ වහන්සේ පට්ට. දැක්කද කන පිට හැරිත් ඇති වචනේ වැරදි භාවිතය. ඒකේ උතුම් කියන අර්ථයක් නැහැ. ශ්‍රේෂ්ඨ කියන අර්ථයක් නැහැ. වටිනා කියන අර්ථයක් නැහැ. ඒකේ අර්ථය ලාමක කියන එක. දැක්කද ඒ කන පිට හැරිච්ච හැටි? දැක්කද මිනිස්සු වැරදියට ගන්න විදිය? එතකොට ඒ වගේ අර වැරදියට ගන්නවා. ඉතින් පින්වත්නි මේ ලෝකවල ওই විදියට දෙවලෝ තියෙනවා බඹලෝ. ඒ වගේ මේක වැරදියට ගත්තා. මොකද්ද ගත්තේ? බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බඹසර පැවිද්ද රහතන් වහන්සේලා භික්ෂු රූපේ මනුස්ස ලෝකෙ විතරයි. ඒක වැරදි විදියට ගත්තා. පින් කරන්න පුළුවන් මිනිසුන්ට විතරයි කියලා. ඒක තමයි වැරදුනේ. රුවන්වැලිසෑයේ මහා කරඬුව අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් නිරියව්වෙන් සැතපී වැඩ සිටින ද්‍රෝණය ධාතුන් වහන්සේලා මහා කරඬුව පූජා කළේ සක්දෙවිඳුනෝයි. එතකොට ඒ පින අයිති උනේ මිනිසුන්ටද? නෑනේ. රුවන්වැලිසෑයට ගඩොල්ම අවලා දුන්නේ, රිදීම අවලා දුන්නේ දෙවිවරුනේ. ඉතින් මිනිස්සු කියනවා දෙවියන්ට පින් කරන්න බෑ කියලා. ඒ මොන බොරුද? ආන් ඒකයි. එතකොට ඒකට නම් කියනවා මොන බොරුද ඒවට කියන්නේ? පට්ට බොරු. ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ මෙහෙවපන්නා කිව්වොත් ඒක මොන බොරුවක්ද? පට්ට බොරුවක්. ආන් ඒව නම් හරි පට්ට වචනේ. ඉතින් පින්වත්නි වැරදුනා. ඒ මිනිසුන්ට මේ කන පිට හැරුණා. මගපල ලැබනවා බ්‍රහ්මලෝ බඹලෝ බ්‍රහ්මයේ මගපල ලැබනවා. දෙවිවරු මග. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න මනුස්ස ලෝකේ පහළ වෙච්ච කාරණිය. හරිද? මේ ලෝකේ මිනිස් ලෝකේ පමණයි පැවිද්ද තියෙන්නේ. ඒ පැවිද්ද මිනිස්යන්ට ලබා දෙන්න තමයි
ඉතින් බුදුරජාණන් හැබැයි ඒ අතරේ ගිහි ජීවිතය ගත කරන කොටසක් ඉන්නවා. එයාලට කවුද කියන්නේ? උපාසක උපාසිකාව. ඒ හැමෝටම බුදුරජාණන් වහන්සේ වදාළේ ආරි සත්‍ය 4. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ කුමක් දේශනා කරන්නටද? ආරි සත්‍ය 4ක් දේශනා කරන්නටයි. හරි පැහැදිලි මේ බුද්ධ දේශනාවේ තියෙනවා ඒක පැහැදිලිව. අපි පුංචි කාලේ අපේ නායකවරු කිව්වේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලෙන් අපි ඉගෙනගෙන තියෙන මේ විදිහට තමයි. මොකක්ද අකුරු 8ක් තියෙන වචන 3ක්. අනිච්ච දුක අනත. අනිච්ච 3යි දුක 2යි. ඒතර 3යි 2යි 5යි. අනත 5යි 3යි 8 අකුරු 8ක් තියෙන වචන 3ක් කියන්ටයි කියලා අපි චූටි කාලේ පුංචි කාලේ ඉගෙනගෙන තියෙනවා. දැන් අපි දන්නවා ඒක වැරදි කියලා. බුදුගණේ පහළ වුණේ ආරි සත්‍ය 4ක් කියන්ටයි. මොකක්ද ආරි සත්‍ය 4? දුක නම් වූ ආරි සත්‍ය, දුක්ඛ සමුදය නම් වූ ආරි සත්‍ය, දුක්ඛ නිරෝධ නම් වූ ආරි සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආරි සත්‍ය. මොකද අපිට බුද්ධ දේශනා කියවලා තියෙනවා. ඒක දේශනාවක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔබත් මාත් කිය බුදුරජාණන් වහන්සේ ඔබත් මාත් කරුණු 4ක් අවබෝධ නොකිරීම නිසා, ප්‍රතිවේද නොකිරීම නිසා, අත් නොදුටු නිසා, සාක්ෂාත් නොකළ නිසා මේ දීර්ඝ සසරේ මෙරි මෙරි ඉපදී යන්ට සිද්ධ වුණා. දැන් ඔබත් මාත් ඒ කරුණු 4 අවබෝධ කළා. කවර කරුණු 4ක්ද යාත්? දුක නම් වූ ආර්ය සත්‍යයි, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යයි, දුක්ඛ නිරෝධ නම් වූ ආර්ය සත්‍යයි, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා නම් වූ ආර්ය සත්‍යයි. පැහැදිලි බුද්ධ වචනේ තියෙනවා. පින්වත්නි, බුද්ධ දේශනා හරීම නිර්මලයි. පොඩ්ඩක්වත් කිලිටු වෙලා නැහැ. වාසනාව අපේ. දැන් තමයි පිරිසේක මිනිසුන්ගෙන් බැහැර කරන්න හදනවා බුද්ධඝෝෂ හාමුදුරන්ට ඔක වැරදිලා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ නෙමෙයි ඒක කළේ. මිහිඳු මහරහතන් වහන්සේ අපිට ගෙනල්ලා ගන්න පුදේ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ කළේ සිංහලෙන් තිබිච්ච අටුවාව පාලියට හැරෙව්වා. ඒ අටුවාවට නම් කතන්දර ලංකාවේ සිදුවීම් එකතු වෙලා තියෙනවා. හැබැයි ඒ සියල්ල තියෙන්නේ තෙරුවන් සරණේ පිහිටීම පිණිස මිසක් මේ වගේ මිනිසයන්ට හානි වෙන්න නෙමෙයි. දැන් කාලේ හානි වෙනවනේ. කොහොමද හානි වෙන්නේ? බුදුරජාණන් වහන්සේ මෙහි පහළ වුණා කියලා ඔන්න ආර්ය පාදයක් උගන්වනවා. ආර්ය පාදයක් කියන්නේ බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවක් කරනවා. එයි මෙහි පහළ වෙලා නැහැ. එතකොට අභූත චෝදනාවක්. දැන් මේ වගේ දැන් ඔබ මව් කුසෙන් උපදිනවා. එතකොට අපි කියමු ඔබේ අම්මා සුමනාවති. එතකොට ඔබ කාගේ කුසෙන්ද උපන්නේ? සුමනාවති. කොටසක් කියන ඔබ සුමනාගේ කුසෙන් නොමේ උපන්නේ. ඔබ ජොසපින්ගේ කුසෙන් උපන්නා. දැන් ඔබට කියනවා ඔබ සුමනාවතිගේ දරුවෙක් නෙමෙයි. ඔබ කාගේ දරුවෙක්ද? ජොසපින්ගේ දරුවෙක්. හරිද? එතකොට ඔබේ මෑණියන්ට චෝදනාවක් නැද්ද? අභූත චෝදනාව. ඇයි මෑණියෝ නෙමෙයිද බිහි කළේ ඔබව? ඒ මව් කුසට ගැරහීමක් නැද්ද? ආන් ඒ වගේ බුද්ධ භූමියට ගැරහීමක්. ඒක ආර්යපවාදයක් කියන්නේ ඒකයි. නොදන්න අයට පරිස්සම් වෙන්නයි මේ කියන්නේ. දන්නේ නැහැ ගොඩක් අය. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඔන්න දුක නම් වූ ආර්ය සත්‍ය දේශනා කළා. දුක්ඛ සමුදය දේශනා කළා. දුක්ඛ නිරෝධ දේශනා කළා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඔම දේශනා කරනකොට පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍යයට මොකද්ද කියන්නේ? ධම්මචක්ක, ධර්ම චක්‍රය, දහම් රෝධය. චක්‍රය කියන්නේ රෝධය. දහම් රෝධය. රෝධයේ ස්වභාවය මොකද්ද? කැර කියනවා. ඒකට කියන ප්‍රවර්තනය වෙනවා. ධම්මචක්ක පවත්තන. එතකොට මේ දහම් රෝධයේ බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍ර ප්‍රවර්තනය කළේ බරණැස ඉසිපතන මිගදාය. එතකොට ඒක ඉස්සෙල්ලා ආලාර කාලාමට කියන්ට බැලුවා. යන්න නැති වෙලා බුද්ධකරාම පුත්‍ර ඊරෑමලා. ඊට පස්සේ හිතුවා එහෙනම් මේ කරුණු මේ ධර්මයේ කියන්ට ඕනේ. ඔව් 5 වග භික්ෂුන් වහන්සේලාට.
එතකොට මේ පස්වග භික්ෂුන් කොහෙද හිටියේ ඒ වෙද්දී? ගයාව අතහැර ගිහින් බර්ණැස්ට ගිහින්. අපේ බුදුරජාන් වහන්සේ දිවසින් බැලුවා කොහෙද ඉන්නේ කියලා. එතකොට ඉන්නේ බර්ණැස. බුදුරජාන් වහන්සේ වැඩියා. වැඩියාම පස්වග භික්ෂුන් වහන්සේලා එකපාරට වැඩියා කියලා පිළිගත්තේ නැහැ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කරුණ කිව්වා ඔබට මම කවදාවත් බොරුවක් කියා තියෙයිද කියලා ඇහුවා. මම බුද්ධත්වයට පත් වුණා කියලා. මෙතෙක් කල නෑ කිව්වා. මං අමෘතය සාක්ෂාත් කළා කියලා මීට කලින් කියා තියෙයිද කියලා ඇහුවා. නෑ කිව්වා. එහෙනම් තථාගතයන්ට ඇවැත්නේ කියලා Taman සමාන කොට අමතන්ට එපා කිව්වා. පිළිගත්තේ පිරිස. වාද කරේ නෑ. මුලදී කරුණ කිව්වා තේරෙන්නේ නැති නිසා. පස්සේ හිතුවා හරිය කියලා. ඊට පස්සේ ඔන්න පොසොන් පොහෝ දවසක ධර්ම දේශනා කළා. ද්වේමේ භික්ඛවේ අන්තා මහණෙනි අන්ත දෙකක් ඇත්තේය. ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. පැවිද්දෙක් විසින් සේවනය නොකළ යුතුයි. මොකද්ද අන්ත දෙක? කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ. දැන් තියෙන්නේ අන්තේ. අනිත් අන්තේ නේ. මොකද යන්තේ කාමේසු කාමසු කල්ලිකාන යෝගී. කාමයන්නේ කාම සුඛයෙහි ගැලී වාසය කිරීම. ඒක තමයි ලෝකෙ දැන් තියෙන්නේ. සුද්ධ ඒකනේ. සුද්ධංගේ තිබුණේ කාමසු කල්ලිකාන යෝගී විතරයි. ඒක තමයි සුද්ධ ආක්‍රමණය කරන පස්සේ ලෝකෙ පුරාම ගියේ පැතිරුණේ. දැන් අපිට ඕනේ මොනවද? අපි නිකන් හිතමු බලන්න අපිට ගියක්. හොඳ කක්කුසියක්. හොඳ කුසියක්. යන්ට වාහනයක්. කෑම තියාගන්න සීතල පෙට්ටියක්. ඊළඟට බලබලයින්ට පින්තූර පෙට්ටියක්. කතා කර කර ඉන්න චූටි පෙට්ටියක්. ඔය ටික that's enough. ඒකේ බැසගෙන වාසය කරනවා. එහෙම නැද්ද? කාමයන්නේ කාම සුඛේ ඇලී ගලී වාසය කිරීමක් ඇද්ද? හීනෝ මේ ලාමකයි. ගම්මෝ ග්‍රාම්‍යයි. ග්‍රාම්‍යයි කියන්නේ නොදියුණුයි. එන මේ ලෝකේ තියෙන දියුණු එකක් නෙමෙයි. නොදියුණු එකක්. ග්‍රාම්‍යයි. හීනෝ ගම්මෝ ග්‍රාම්‍යයි. පෝතුජ්ජනිකෝ අවබෝධය කරා ගෙනියන්නේ යාව. පෘථග්ජන පොදු ලෝකයාට අයිති එකක්. අනරියෝ ශ්‍රේෂ්ඨ නෑ. අනාර්යයි. අනත්ත් සංහිතෝ අයහපත පිණිස පවතී. ඔය සියලුම කරුණු මේ කාම ලෝකේ තියෙනවා. හීනයි ග්‍රාම්‍යයි හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ පෘථග්ජනයි අනරියෝ අනාර්යයි අනත්ත් සංහිත. මේ ඔක්කොම කරුණු මේ කාම ලෝකේ තියෙනවා. ඒකේ බැසගත්තු අය කාමී පවත්වන්ට අධ්‍යාපනයක් ඕනි. මෙයන් රටාවේ ඒකට උගන්වනවා. කාමෙන් නිදහස් වීම කතා කළත් මිනිස්සුන්ට අමාරුයි. මුලාවට මොහය විසුණාට පස්සේ නම් වෙහි දුවනවා. එහෙම තියෙන්නේ. දැන් කාමයේ නිදහස් වෙන්න මොහය විසුණාම ඉන්දියාව තියෙන්නේ. ඉන්දියාව කියනවා අසවල් නැකත ලබන වෙලාවට ගඟේ පැනලා එකපාර ගිලියන් උඹේ පව් හේදියයි කරනවා. පොර කරනවා. ඒ වෙලාවට මම එකපාරක් කුජ්ජෙන් වල එක බලන්ට ගියා. කුඹ මේලා. ඒ වෙලාවට කලින් බෙර ගහලා කියනවා අසවලට නැකත කියලා කිව්වම සියලු දෙනා මේ දෙපැත් ගඟ දෙපැත්තේ ඉන්නවා. ඉස්සෙල්ල සාදුවරු තමයි ගඟට බයින. උන්දල තමයි වැඩිපව් අය. ඒකට ඒ පිරිස තමයි ඉස්සෙල්ල බහැලා නැකතට නාන්නේ. නාලා හිනෙහි ගොඩ එනවා විමුක්තිය කියලා. මෝහිය විසිලා. එහෙම තියෙන්නේ. සමහර තැන්වල කියනවා යාඥා කරපන්. ඔබ සුද්ධ වෙයි. මෝහේ. එතකොට ඒ වගේ මෝහයේ තියෙන ලෝකේ ඒ ඔක්කොම කාම සුඛල්ලිකානු යෝගයට තමයි බැඳි යන්නේ. කාමයේ සුඛයට ඇලී වාසය කරපු අයට තිසරණේ පිට ගන්න අමාරුයි. ඊට පස්සේ ලාමක විදියට විසඳුම් හොයනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ඊට පස්සේ කාම සුඛල්ලිකාන අත්කල මතාන යෝගේ. අත්කල මතාන යෝගයට කිව්ව දුක්ඛෝ ඒක දුකයි. අනරියෝ ඒකත් ශ්‍රේෂ්ඨ නැහැ.
අනර්ථ සංගීතෝ ඒකත් දුක පිණිස පවතින එකක්. බුද්ධ කාලේ හරියට තිබුණ අත්ත කියලා මතන්. ඒකේ දැන් ඒකේ අනිත් පැත්ත හැරලා අත්ත කියලා මතන් යෝගේ දැන් සමහර තැන්වල තියෙන ඔබ දැකලා ඇති. කෝවිල් පෙරහැරවල කටු ගහලා හාම ඉරෙන්ට කටු ගහලා මෙතනින් කටු ගහලා මෙතනින් ගිහිල්ලා දැකලා නැද්ද ඔබ? අත්ත කියලා මතන් යෝගේ ඉතුරු වෙච්ච කැලේ. දුකයි. අනරියෝ අනාර්යයි. අනර්ථ සංගීතෝ අනර්ථය පිණිස හේතු වෙන එක. ආන්ගේ දෙකම අතහැරලා ඒතේ භුවන්තේ අනුපගම මේ දෙකම අතහැරලා මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාව තථාගතේන අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ අවබෝධ කොට වදාලා. ඒ මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද? චක්කු කරණී නුවණැස පාදලා දෙනවා. දරවැ කිය මොකද්ද? හීනෝ හීනයි ගම්මෝ ග්‍රාම්‍යයි. හීනෝ ගම්මෝ පෝතුජනකෝ පෘථජ්ජනන්ගේ පක්ෂේ. අනරියෝ අනාර්යයි. අනර්ථ සංගීතෝ අනර්ථයෙන් යුක්තයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද? චක්කු කරණී නුවණැස පාදා දෙනවා. ඥාන කරණී ඥානය ඇති කරලා දෙනවා. වැටහීම ඇති කරලා දෙනවා. චක්කු කරණී ඥාන කරණී උපසමාය කෙලෙස් අවසන්නේ කෙලෙස් සංසිඳුණා. සම්බෝධාය අවබෝධය ඇති කරලා දෙනවා. නිබ්බානාය සංවත්සති රාග ද්වේෂ මොක්ෂය කරලා දෙනවා. නිබ්බාන කියන්නේ මොකද්ද? රාග ද්වේෂ මෝහ ක්ෂය කරලා දෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒක තමයි අර මෝරපු නෙළුම් වගේ මනුස්ස ලෝකෙ නැමැති විලේ උපන් මෝරපු නෙළුම්ගේ සත්පුරුෂයට අහු වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්ගේ සත්පුරුෂ හදවතේ ඒ සත්පුරුෂ ක්‍රියාවේ සත්පුරුෂ වචනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක වුණා. දැන් කාලේ මිනිස්සුන්ගේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔන්න කොණ්ඩඤ්ඤ බද්දී වප්ප මහානාම ආසජී කියන පස්වග භික්ෂුන් වහන්සේලාගෙන් කොණ්ඩඤ්ඤන් වහන්සේට තේරුණා සම්මා දිට්ඨිය ඇති වුණා. ධම්මචක්කු පහළ වුණා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය ඇති වුණා. දුක ආර්ය සත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ තේරුණා. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ තේරුණා. දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ වචනේ තේරුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්ත දෙකෙන් බැහැරව තේරුණා. ධම්මචක්කු පහළ. ඊට පස්සේ කර තේරිච්ච කෙනානේ වැඩිට යන්නේ. පාර පැහැදිලි වෙච්ච එක්කෙනාට පාරේ ගමන් කරන්නට බැරිද? පුළුවන් නොවේ. දින්ද ළඟට ගියපු එක්කෙනාට වතුර බොන්න බැරිද? පුළුවන් නොවේ. ආන්නේ විදියට ඊතුරු මාර්ගාංග ඇති වෙන්න අන්නේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා පළවෙනි කෙනා බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේ දැක්ක බුදු හිතෙන් මේ වෙනස. දැකලා වදාලා අඤ්ඤාසී වත බෝ කොණ්ඩඤ්ඤෝ භවත් කොණ්ඩඤ්ඤතිමි ඒකාන්තෙන් අවබෝධ කළා. බලන්න කොච්චර ලස්සන සිද්ධියක්ද නේ. ඊට පස්සේ මේ පස්වග භික්ෂුන් වහන්සේලාටම ටික ටික මේක තේරුණා. කියාගෙන ගියාම අනිත් භික්ෂුන් වහන්සේලාත් අවබෝධ කළා. ඊට පස්සේ එහි භික්ෂු පැවිද්ද දුන්නා. අන්න බුදු කෙනෙක් පහළ වෙච්ච කාරණේ. බුදුරජාන් වහන්සේ වදාලා එහි භික්ඛු භික්ෂුව එන්න මේ මනාකොට දේශනා කරන ලද සසුනකි. ඒකේ හිත පිහිටියපු ගමන් අර තිබිච්ච වේශේ අතුරුදහන් වෙලා නියම භික්ෂු වේශේ පහළ වුණා. රජවුරු වෙනවා. රජ රූපේ අතුරුදහන් වෙලා රාජාඳුන් අතුරුදහන් වෙලා භික්ෂු රූපේ ලැබෙනවා. බුදුරජාන් වහන්සේගෙන් බුදු කෙනෙකුගෙන් විතරයි පහළ වෙන්නේ. ඊට පස්සේ ඒ විදිහට බුදුරජාන් වහන්සේ ගාවට පිරිස හොයන් ආවා. ඊට පස්සේ යසකුල පුත්‍රයා ආවා. ඒ යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනා ආවා. ඒ විදිහට ඔක්කොම 69ක් වුණා. 69යි භාග්‍යතුන් වහන්සේ 61 නමයි ලෝකේ රහතුන්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ
භික්ෂුන් වහන්සේලාට රහතන් වහන්සේලාට වදාළ මහණෙනි යන්ට අන්න ඒ වෙලේ තමයි වදාළේ මහණෙනි ඔබත් මාත් අර 69ට වදාළේ ඔබත් මාත් මේ සසරේ අතරමං වෙවි මෙරි ඉපදී මේ සංසාරේ ගියේ ආරි සත්‍ය හතරක් අවබෝධ නොවීම නිසා. අනේ අපි පොඩි කාලේ අපි ඉගෙන ගත්ත මීට වෙනස් එකක්. බුදු කෙනෙක් පහළ වුණේ අකුරු 8ක් ඇති වචන 3ක් කියන්ටයි කියලා. අනේ බොරු නොවේ. බුදු කෙනෙක් පහළ වුණේ කුමක් කියන්ටද? ආරි සත්‍ය හතර කියන්ටයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කිව්ව මහණෙනි දැන් යන්න කියා දෙන්න කියලා. දැන් උන්ට රහතන් වහන්සේලා පිටත් කළා. බුදු කෙනෙක් පිටත් කරන රහතන් වහන්සේලාව තමයි. රහතන් වහන්සේලා පිටත් කළා. උන්වහන්සේලා ගිහින් මේ තමන් අවබෝධ කරපු ධර්මයේ කියාගෙන ගියේ මේ බෞද්ධ සමාජයක් නෙමෙයි තිබුණේ. හින්දු කියලා සමාජයක් තිබුණේ නැහැ. හින්දු කියන වචනේ ආවේ සුද්දන්ගෙන්. ඔකට කිව්වේ ඉස්සර ජම්බුද්වීපේ. සුද්දෝ මේ රට ආක්‍රමණය කරන්න කලින් ඔය පාකිස්තාන් පැත්තේ ඒ පැත්තෙන් ආවා මුස්ලිම් ආක්‍රමණය. ඒගොල්ලෝ එනකොට ඒ ගංගාවක් තිබුණා. ඒ ගංගාව තාම තියෙනවා පංජාබ් කියන ප්‍රදේශයේ එහා පැත්තෙන්. පංජාබ් කියන්නේ නදී පහ කියන එක. නදී පහකින් සරු වෙන භූමිය පංජාබ්. ඊට එහා පැත්තෙන් තියෙනවා ගංගාවක්. ඒ ගංගාවට කියන්නේ සින්දු. සින්දු කියන ගඟ. එතකොට සින්දු කියන ගංගා නිම්නය කියන්නේ ගංගාවෙන් යන පහළ ප්‍රදේශය. ඒ ප්‍රදේශයට කියනවා සින්දු නිම්න. ඊට පස්සේ ප්‍රදේශය ඇති වුණා ශිෂ්ටාචාරයක්. මනුස්ස වාසයක්. ඒකට කිව්වා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඊට පස්සේ ඒ ප්‍රදේශයේ අය ඒ ප්‍රදේශයට පාවිච්චි කළා සින්දු කියන ගංගාව නිසා සින්ද් කියලා. එතකොට ඒ පැත්තේ ආපු මිනිස්සු ජම්බුද්වීපය කියලා නෙමෙයි එහෙ ඉඳලා ආක්‍රමණය කරන් ඉන්නකොට ඒ රට හඳුනාගත්තේ සින්ද් කියලා. සුද්දෝ ඇවිල්ලා සින්ද් කියනක සුද්දන්ට ඇවුනේ හින්දු කියලා. ඊට පස්සේ සුද්දෝ ඒ රටට නම තිබ්බා හින්දු. ඊට පස්සේ තමයි ඒක හින්දු වෙලා ගියේ. ඊට පස්සේ ඒගොල්ලෝ අදහන ආගමට කිව්වා හින්දු ආගම කියලා. දැන් ඒගොල්ලන් හඳුන්වන්නේ හින්දු කියලා. හින්දු කියලා ආගමක් තිබුණේ නැහැ. තිබුණේ බ්‍රහ්ම ආගම. බ්‍රහ්ම කියන කෙනෙක් මැව්වා කියන එකෙන්. පස්සේ කාලේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පැතිරිලා ඒ ධර්මයට විරුද්ධව ඒ ධර්මය විනාශ කරන අසුර බලය ගත්තා. අසුර බලය ගත්තා බුද්ධ ශාසනය වනසන්ට. ඒ අසුර බලයට ආපු කට්ටිය තමයි ශිව කාලි කට්ටිය. ඒගොල්ලන්ව අදහන්න පටන් ගත්තා පිරිස. ඒ අය ආවා ඒව අදහ හිටපේ ලංකාවට. රජවරු ලංකාව ආක්‍රමණය කළා. ලංකාවිරි තෙරුවන් සරණ ගිහපයි. ඒගොල්ලන්ට මේ අසුර ඇදහිලි පුරුදු කළා. නැකත් නිමිති කේන්දර. ඊට සිංහල මිනිස්සුත් ඒක පුරුදු වුණා. එහෙමයි මේ හින්දු කියන වචනේ පැතිලා ගියේ. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අර ධර්මයේ දේශනා කරගෙන ගියා. ගිහිල්ලා ඒ ධර්මයේ භික්ෂුන් වහන්සේලා දැන් ධර්මයේ දේශනා කරගෙන ගියා. එතකොට හින්දු කියලා ආගමක් නැහැ. දැන් කාලේ දන්නේ නැහැ. දැන් ඉන්දියන් කාරයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ හින්දු. හින්දු කියලා ආගමක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. දැන් තමයි මම දැන් කිව්වේ හින්දු කියන වචනේ හැදිච්ච හැටි. ඉතින් මේ මිනිස්සු බ්‍රහ්මාගම තිබුණේ. බ්‍රහ්මාගමට කෝවිල් ඕනේ නැහැ. බ්‍රහ්මාගමේ තියෙන යාග. යාග කරන්න ඕනේ දර ගොඩක්. දර ගොඩට සතෙක් මල්ලා දාලා ඒ පුලුටි ටික උඩට යවන එක තමයි තිබුණේ. ඒකට තමයි යාග කරනවා කියන්නේ. යාග වලට සතුන් මරණු කියලා තියෙන බුද්ධ කාල කතන්දර විස්තර. ඔව් ඊට පස්සේ ඒකට ගිතෙල් දානවා. ඒකට ශ්ලෝක ඒවා මේව හදනවා. ශ්ලෝක හදන්නේ මිනිස්සු නෙමෙයි. ඒ යාග වලට අධිග්‍රහිත භූතයෝ මිනිස්සු හිත එකඟ කරාට පස්සේ ඒ එකඟ කර මනසට වචන දෙනවා. ඒක අරගෙන ලියනවා. මන්ත්‍ර හැදෙන්නට ඔයගොල්ලෝ දන්නවද? කියන්නම් මම. දැන් අපි කියමු බැල්මක් අමනුෂ්‍යයෙක්ගෙන් වැටෙන්න ඕනේ. මිනිස්සෙක් ඉන්නවා පෙර ආත්මී අමනුෂ්‍යයා ගාව 16 කළා හිටපු කෙනෙක්. මනුස්ස ලෝකෙට එනවා. අපි කියමු ශිව කියලා. ශිව ගාව 16 කළා හිටපු කෙනෙක් මනුස්ස ලෝකෙට එනවා දැන්. ශිවට ඕනේ බැල්ම හෙලන්ට. ශිව තමයි මන්ත්‍ර ශාස්ත්‍රය දුන්නේ. අසුර. එතකොට මේ මනුෂ්‍යයාට බැල්ම හෙලලා කියන ඔබ මාත් එක්ක සම්බන්ධ වෙන්න මේ මන්ත්‍රය ඉගෙන ගනින් කියනවා.
අපි කියමු සරිගම පදනි 1 2 3. ඔක තමයි මන්තරේ. එතකොට ඒක දෙන්නේ අර භූතයා තමයි හිතට. අර ලියා ගන්නවා. සරිගම පදනි 1 2 3. දැන් එයාට කියන දැන් ඔබ මේක කියාපන්. ජප කරපන්. මගේ එක්කෙනෙක් ඔබට ඒ කියන උදව් කරන්න. එතකොට අරයා ගිහිල්ලා මොනවා හරි පුදු පූජා පුඩ ලෑස්ති කළා මාතුරන්න ගන්නවා සරිගම පදනි 1 2 3 සරිගම පදනි 1 2 3 සරිගම පදනි 1 2 ඒක කරන එකට ඒක අරයට වදිනවා කිරණ ගිහිල්ලා වදිනවා මට කතා කරනවා බැල්ම වැටෙනවා ඒකට තමයි ඝන පිහිටවනවා කියන්නේ බුද්ධ දේශනාවල ඝන පිහිටවිලක් නැහැ දැන් බුද්ධ දේශනා පිරිත් කියනෝනේ දැන් ඒකට වැරදි මතයක් කියන එක Hindu ධර්ම Hindu මත මේ පිනිත් මේවා ඝන පිහිටවලා තියෙන්නේ මේක පාලියෙන්ම කියන්න ඕනේ මේක සිංහල කිව්වොත් වැරදි ඒ අර Hindu මතේ ඒ ඝන පිහිටවන්නේ අර භූතයාගේ ආකර්ෂණීය ගන්ටයි මේකේ ඝන පිහිටවිල්ල නැහැ මේකේ තියෙන මොකද්ද සත්‍ය මේ සූත්‍රයක් දේශනා කළ අවසානයේ අපි කියන්නේ මේකේ ඝන පිහිටවීමේ අනුභවයෙන් සෙට් වේවා කියලාද මේ සත්‍ය අනුභවයෙන් සෙට් වේවා කියලාද ඕම් බලන්න කොච්චර පැහැදිලිද මේ සූත්‍ර දේශනාවල තියෙන්නේ මොකද්ද සත්‍යය මේ සත්‍ය අනුභවය තියෙන්නේ එතකොට තෙරුවන් සරණ ගියපු අයට තියෙන්නේ මොකද්ද මන්තරද සත්‍යක්‍රියාද සත්‍යක්‍රියා බලන්න බෞද්ධ ඉතිහාසයේ සත්‍යක්‍රියා තියෙන්නේ ඉතින් මේ තෙරුවන් සරණ ගියපු අයට මන්ත්‍ර ශාස්ත්‍රය තියෙනවා ඒක එතකොට අර මන්ත්‍ර ශාස්ත්‍රය කවුද දුන්නේ මං කිව්වේ සිව දුන්නේ කියලා එතකොට ඒ බලයට ආපු යා මතුරනකට භූතයෝ කෝටි ගණනක් ඉන්න ඒගොල්ලන්ට සේවය කරන ඒගොල්ලෝ තමයි ඇවිල්ලා උදව් කළා බාගෙන යන්නේ පිරිස එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරම අර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ඇදහිම කර හිටපු අයට තේරුණා අනේ මේ මොන බොරුවක්ද අපි කර හිටියේ මේකනේ හරි අනේ අපිටත් මේ පැවිද්ද දෙන්න කියලා ඉල්ලා හිටියා එතකොට ඒ රහතන් වහන්සේලා කිව්වා එහෙනම් යන් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟට එක්කන් ගියා එක්කන් ගිහලා කිව්වා වන්දපන් කියලා වන්දවලා කිව්වා අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කෙනා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ආසයි. එතකොට මොන ශාසනයක්ද තියෙන්නේ? බුද්ධ ශාසනයක්. ඒක කොච්චර වැරදුනාද කියනොනම් භික්ෂුණී ශාසනයකුත් තියෙනවා. දැන් වෙද්දි. භික්ෂුණී ශාසනයක් කියලා එකක් නැහැ. තියෙන්නේ මොකක්ද? බුද්ධ ශාසනයක්. බුද්ධ ශාසනයේ සරණ යන ශ්‍රාවක 4 කොට්ටාසයක් ඉන්නවා. කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා භික්ෂුණී ශාසනයක් තියෙනවා නම් භික්ෂු ශාසනයකුත් ඕනේ උපාසක ශාසනයකුත් ඕනේ උපාසිකා ශාසනයකුත් ඕනේ හැබැයි දැන් නම් මේ වගේ එකක් තමයි තියෙන්නේ ඒ පන්සලක් හැදුවන් පස්සේ මිනිස්සු වෙනවා ඒ හාමුදුරන්ව පාලනය කරන්න උපාසක ශාසනය එතකොට ස්වාමීන් වහන්සේලා පීඩාවටපත් වෙනවා හරියට තියෙන හැම කරදර ගිහි අය සමිතියක් හදාගත්තාම එනවා උන්වහන්සේලා පාලනය කරන්න ඒ උපාසක ශාසනය. එතකොට බුද්ධ ශාසනයේ එහෙම නැහැ. බුද්ධ ශාසනයේ තියෙන්නේ ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ගාවට රහතන් වහන්සේලා මං කිව්වේ අපි කියමු ඔන්න තරුණ කොල්ලෙක් පැවිදි වෙන්න ආශා කළා. රහතන් වහන්සේ එහෙනම් යමන් කියලා එක්කන් ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. අනේ භාග්‍යතුන් වහන්සේ මම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කතා කළා මේ බීසුර සසරින් ඈතර වෙන්න දුර්ලභ අවස්ථාවක් තියෙනවා කියලා. අනේ මෙයා පැවිද්ද ඉල්ලනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එයාට එහි භික්ෂු කියලා කිව්වේ නැහැ. ඒවා මහණෙනි එහෙනම් මහණෙනි මෙහෙම කරන්න. මෙයාගේ හිස රැවුල් බාලා මෙයාගේ ගෙහි ඇඳුම් නැතු සිවුරු පිරිකර අන්දලා සිවුරු පිරිකර අඳන් ඉස්සල්ලා සිවුරු පිරිකර ලෑස්ති කර ගන්නට කියන්ට ඊට පස්සේ හිස රැවුල් බාලා මෙයාට උක්කුටියෙන් වඳින්න කියන්න ඉස්සල්ලා වන්දනා කළා බැඳගෙන කියන්න ඉස්සල්ලා මේ සිවුරු මට ලබා දීලා මාව මහාන කරන්නට සිවුරු ලබා දෙන්න. ඊට පස්සේ කියන්න මෙයාට බුද්ධං සරණං ගච්ඡාමි. ඔන්න ක්‍රමය ආවා. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ඒ සරණ යාම දෙවෙනි වතාවට කරවන්න කිව්වා ဒ ුතියම්පි. තුන්වෙනි වතාවටත් කරන්න කිව්වා තතියම්පි. අර හිතට වද්ද ගන්නටයි කියන්නේ. මොකටද කියන්නේ? හිතට වද්ද ගන්නට.
දැන් අපි කීව තමයි කියලා ඇද්ද හැබැයිට කෙලවරක් නැහැ. හිතට වැදුනද? නැහැ. දැක්කද වෙනස? හිතට වැදිලා තියෙන ඒවා නෙමෙයි. නැකත හරි නැකත වලාපන්. ඒතර හිතට වැදිලා තියෙන්නේ මොකද්ද? හින්දු මිත්‍යාව. නැකත බලාපන්. ඊළඟට හිතට වැදිලා තියෙන්නේ මොකද්ද? කේන්දරී බලාපන්. දැන් මේ ලග්නෙට මේ සතියේ කලදසම බලාපන්. හිතට වැදිලාද නැද්ද මෙව්වා? ඇත්ත කියන්න ඕනේ. කේන්දරේ ලග්නේ හිතට වැදිලා තියෙන මං අසවල් ලග්නේ මට මක්ක වෙලාද දන්නේ මේ සතියේ කියලා. වැදිලා තියෙන අත උස්සන්ට. ලැජ්ජයි නී උස්සන්ට එපා. හරි. මං කිව්වේ තෙරුවන් සරණ අපි කියන බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි හිතට වැදිලාද? නෑ. සරණ පිටලා නෑ කියන්නේ ඒකයි. ලෙඩෙක් අසනීප වෙලා ස්පිරිතාලේ. අම්මා අසනීප වෙලා නැත්නම් තාත්තා නැත්නම් පුතා ඇක්සිඩන්ට් වුණා. කකුල කැඩුනා ස්පිරිතාලට දැම්මා. ගෙදර මතක් වෙන්නේ මොකක්ද එකපාරට? කේන්දර කොපිය. අරගෙන දුවනවා අනේ කොල්ලට මොකක්ද වුනේ? සරණ වෙදිලා නෑ හිතට. අන්න ඒකටයි කියන්නේ උපාසකවරු නෑ. උපාසිකාවෝ නෑ. එහෙනම් මේ මොකද්ද මේ තියෙන්නේ? සෙඩ ගෙනවනොෑ. අර පරණ උරුමේ මීදු මහරහතන් වහන්සේ දීපු උරුමේ ඉව අල්ලනවා. පරණ උරුමේ ඉව අල්ලනවා. මේ ඒක. ඉව ඇල්ලුවාට ඉව නෑ. ඉව අල්ලනට අහුවෙන්නේ මොකක්ද ඉවට නැකත? කේන්දරේ. ඒකෙන් තොරව කල්පනා කරන්න බැරි මට්ටමක් නෙමෙයිද මනුස්සයට තියෙන්නේ? වර්තමානයේ. අපි මේක කිව්වම කියන්නේ බයිනවා. ඒ හේතුව ඉව නෑ. ඉව ඇල්ලුවාට ඇන්ටෙනා කපලා. ඉතින් ඒ නිසා පින්වත්නි ඔන්න බුදුරජාන් වහන්සේ ගාවට යවන් පස්සේ කිව්වා සරණ ලබා දුන්නා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ උගන්වනවා අසුභ භාවනාවෙන් දැන් පටන් ගනින් කියලා. ටික කාලයක් ගියාට පස්සේ දුක නම් වූ ආර්ය සත්‍ය වැටහෙනවා යාට. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය වැටහෙනවා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය වැටහෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වැටහෙනවා. සීය පීඨවන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කැප වෙනවා. ඒ කියනවා. සීය පීඨවා ගැන මෙහෙම තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ. ඔන්න රජ්ජුරුව ගාවට තරුණයෙක් අරන් එනවා. තරුණයාට රජ්ජුරුව තෙල් පාත්‍රයක් අතට දෙනවා කට ගාවට තෙල් පිරිච්ච. දීලා කියනවා ගනින් මේක අතට ගත්තා. රාජසේවකයෙකුට කියනවා දැන් කඩුවක් අරන් මේකගේ පිටිපස්සෙන් හිට ගනින් කියනවා. දැන් හිට ගත්තා. දැන් ඵලයන් නගරේ වීථි සංචාරය කළ වරින් කියනවා. හැබැයි තෙල් බින්දුවක් බිම වැටුනොත් අර කඩුව අරන් ඉන්න එක්කනට කියනවා මේකගේ බෙල්ල කොටාපන් කියනවා. දැන් මෙයා යනවා. මෙයා අරගෙන දැන් යනවා. දැන් මෙයාගේ වගකීම මොකද්ද? මෙයාට දැන් බේරෙන්න ඕනේ. මොකද වගකීම? තෙල් භාජනය අතට අරගෙන තෙල් බින්දුවක්වත් හලන්නේ නැතුව මේක අරගෙන යන්න ඕනේ. දැන් ඔන්න පිටත් වෙලා යනවා. මෙයා හරි ආස දේවල් තියෙනවා. ආස දේවල්. මෙයා හරි ආසයි. ඒ කාලේ ලස්සනම ගෑනු ළමයාට තමයි තෝරලා රූප රජින් තෝරනවා වගේ තෝරලා තනතුරක් දෙනවා. ජනපද කල්යාණි. ජනපදයේ ඉන්න ලස්සන කෙනා. ඉතින් මෙයාව මිනිස්සු ගෙන්නලා සල්ලි දීලා ගෙන්නලා නටවනවා පාරේ අයිනේ පොඩි ස්ටේජ් එකක් දාලා. දැන් මෙයා මෙහෙම යනකොට මිනිස්සු කියනවා අනේ ලස්සන අර ජනපද කල්යාණි නටනවා. දැන් මෙයාට ඇහෙනවා මියුසික් ඇහෙනවා, තබ්ලා ඇහෙනවා, මිනිස්සු හින්දු කියනවා. දැන් මෙයාට දැන් මෙහෙම අල්ලගෙන ඉන්නවා. දැන් මෙයා ආසම දේ තමයි මොකද්ද? ජනපද කල්යාණි නටන එක බලන්ට. හැබැයි ඊට වඩා අනතුරක් මෙයා ළඟ තියෙනවා. මොකද්ද? තෙල් බින්දුවක් කැළුනොත් විනාසයි. කොටනව නොවේ. දැන් මෙයා ජනපද කල්යාණිගේ නෘත්‍ය කොච්චර ආසා වුණත් ඒ නෘත්‍ය දකින්ට ඒ නැටුම් බලන්ට මෙයා ඔළුව හරවන්නේ. මෙයා මේකම අතේ තියාගෙන දැන් මෙයාට ඒක කල්පනාවක් නැහැ. දැන් කල්පනා තියෙන මොකද්ද? අර පාත්‍රයෙන් වතුර බින්දුවක්වත් තෙල් බින්දුවක්වත් බිමට වැටෙන්න නොදී පරිස්සමෙන් අරන් යන්න. දැන් මෙහෙම අරගෙන යනවා පරිස්සමෙන්.
ආයනකට මෙයා හරි ආසයි සින්දු කියන තැන් වලට. මෙයා ඇහෙට ලස්සන සින්දු ඇහෙනවා මිනිස්සු බජව් දානවා. දැන් මෙයාට ඔළුව හරවන්න විදියක් නැහැ. අරගෙන යනවා පාත්තරේ. ඊට පස්සේ අරන් මෙයා හරි ආසයි බෙදුම් කන්ට. යනකට මිනිස්සු කියනවා මේ මාළු බෙදපුවා තියෙනවා. මේ වඩේ බෙදපුවා තියෙනවා. මේ අස්වල් බෙදුම් තියෙනවා. කාපල්ලා දැන් මෙයාට නහයට සුවඳ එනවා. දැන් මෙයාට බලන්න විදියක් නැහැ. මෙයා පරිස්සමින් යනවා ගෙන් ආයි රජ්ජුරු ගාවට එනවා. පිටිපස්සෙන් කඩුව අරගෙන යන මිනිස්සුත් එනවා. ඒ මිනිස්සුන්ට අවස්ථාව දුන්නේ නැහැ. කොහොමද අවස්ථාව නොදුන්නේ? රාජ්‍යරය ඇහුවා ඔබ බේරිලා ආවනේ. පාත්‍රයෙන් වතුර බින්දුවක්වත් මේ වැටුනේ නෑනේ. එහෙමයි දේවයන් වහන්සේ මුකුත් දුන්නේ නැහැ කිව්වා. ජනපද කල්යාණී නටනවා ඔබ දැක්කද? අනේ මං දැක්කේ නැහැ. ඇයි නටුවේ නැද්ද? අනේ ස්වාමීනි දේවයන් වහන්සේ මට මුකුත් මතක නැහැ. මං ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. මගේ එකම අවධානය තිබුණේ මේ පාත්‍රයෙන් තෙල් බින්දුවක් බිමට නොවටේවා කියලායි මට පණ රැක ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා සිහිය ওই විදියට වඩාපන් කිව්වා බේරෙන්න නම්. ඉඳුරන් ওই විදියට රැක ගනින් කිව්වා බේරෙන්න නම්. අන්න මෝරපු ගුණ තිබිච්ච කෙනාට පුළුවන් වුණා සතර සතිපට්ඨානෙ වඩන්ට. පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ සිහිය ඒ විදියට වඩාපන්. මාර්යා පිටිපස්සෙන් ඉන්න ওই විදියටයි කඩුවක් අරගෙන යන වගේ උඹේ අකුසල් සිත උඹේ කුසල් වනසලා බොඩ නොමග යවන්ට ওই විදියට ඉන්නේ කිව්වා. ඒ කාලේ අයට තේරුණා. ඒ හේතුව ගුණේ තියෙනව නොවේ. ගුණවන්තයා මේක කරන්නේ. ගුණ තියෙනවනේ පිරිලා. ගුණේ පටන් ගන්නේ කෙලෙහි ගුණෙන්. දැන් මේ ලෝකේ කෙලෙහි ගුණේ නැති ගානයි. නැති ගානයි කෙලෙහි ගුණේ. මේ උදව් කරනවා. ඔන්න අපිට කරදරයක් වෙනවා. බැලුවා මේ කරදරේට මුල අර උදව් කරපු එක්කෙනාමයි. ඕන් අසරණ වෙලා කෙනෙක් කෙනවා අපෙන් පිට ඉල්ලගෙන. අපි ආ ළඟට අඬ ගහලා කාන්ට පොන්ට දීලා ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. පස්සේ බැලුවාම මේ කඩුවක් අරන් එකෙක් කෙනවා. බැලුවම කවුද? කාන්ට පොන්ට දීලා ශිල්ප ශාස්ත්‍ර උගන්වපු එකාමයි කඩුව උසන් එන්නේ. කෙලෙහි ගුණේ නෑ. දැන් එහෙම ලෝකයක් නේද? මේ අත දීපෙක් කෙනාමයි අනිත් පැත්තෙල්ල ගහන්නේ. අන්න මේ යුගයේ හැටි. මේ යුගයට හොඳට ගැලපෙනවා අර අසුරයෝ. අසුර වන්දනා නැකත් නිමිති කේන්දර මේ යුගයට හොඳට පදන්. හොඳට යනවා. මේ යුගයේ භාෂාවෙන් කිව්වොත් හොඳ පට්ට. ඒක හොඳට ගැලපෙනවා. ඇයි පට්ට කියන්නේ පතුර? ආර්ථය ඕනේ. ආර්යයෝගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ධර්මය අවබෝධ කරනවා. ඒත් පින්වත්නි අවුරුදු 20ක් 25ක් යද්දී අර රහතන් වහන්සේලාගේ පහළවීම අඩු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේ නමක් ගොහින් වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මුල් කාලේ හරියට රහතන් වහන්සේලා බිහි වුණා මේ බුද්ධ ශාසනේ. අනේ භාග්‍යවතුන් වහන්සේ දැන් එහෙම නැත්තේ ඇයි කියලා. එහෙනම් බුද්ධ කාලයේම රහතුන්ගේ පහළවීමේ අඩුවක් වුණාද නැද්ද? අඩුවක් වුණා. බුදුරජාණන් වහන්සේ අන්තිමට නියම කළන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 500ක් මේ ශාසනය බබලනවා කිව්වා. ඒ විදිහටම අවුරුදු 500යි බබළුනේ ටික අඩු වුණා. ඉතින් පින්වත්නි අර භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ රහතන් වහන්සේලාගේ පහළවීමේ අඩුවක් තියෙනවා නෝ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒව මේතම් පග්ගුණ පග්ගුණ කියන්නේ මේ ප්‍රශ්න අහපු භික්ෂුන් වහන්සේගේ නම. පග්ගුණේ කියම තමයි කිව්වා. සත්‍ය පිරිහීගෙන යනකොට මේ සාරවත් වූ ධර්මයේ වැටහීම අඩු වෙනවා කිව්වා. තථාගත ධර්මයේ වැටහීම අඩු වෙනවා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිද්දීම
එවැනි ලක්ෂණ පහළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ අවස්ථාවේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වයසක මිනිසෙක් පැවිදි වුණා. දැන් බලන්න මේ ආර්ථය ගන්න නැතුව ආර්ථයෙන් තොර දෙයක් ගන්න ගියාම ඇති වෙන ප්‍රශ්නේ. වයසක පැවිද්දෙක් පැවිදි වුණා. බුදුරජාණන් වහන්සේ එක ප්‍රදේශයකට වඩිනවා. දැන් මේ පැවිද්දයි ප්‍රදේශයේ ඉන්නවා. මේ පැවිද්දට ආරංචි වුණා භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියලා. දැන් ඒ කාලේ කල යුත්තේ ඒ පැවිද්දා ධර්මයේ හැසිරීමයි. ඒ පැවිද්දට ආස හිතුණා භාග්‍යතුන් වහන්සේට දානයක් දෙන්න. ඔන්න අර්ථය වැරදුනා. ඒ පැවිද්දා මොකද කළේ? තමන්ගේ පුතාලා දෙන්නට සිවුරු දෙකක් පෙරෙව්වා. මහාන කෙරෙව්වා. පොඩි උන් දෙන්න. මේ පැවිද්ද ගිහි කාලේ කරණවැමියෙක් බාබර් කෙනෙක්. තමන්ගේ දරුවන්ට පොඩි දරුවෝ දෙන්නට සිවුරු දෙකක් පොරවලා කිව්වා උඹලා ගිහිල්ලා මොනවා හරි හාල් පොල් බටු ටිකක් හොයාගෙන වරෙන් කියලා. දැන් සල්ලි පරිහරණය කැප නැහැනේ. මේ පොඩි නම්ලා දෙන්න යනවා මේ හිස රැවුල් බාන ආයේ නැද්ද කියා. මේ මහාන වෙච්ච පොඩි තින්නේ. යනකට මිනිස්සු අහනවා ඇයි මේ මොකද මේ කියලා. අනේ අපිට බුදුරජාණන් වහන්සේ වඩිනවා දානයක් දෙන්න ඕනේ. ඒකට බඩු මුට්ටු ටිකක් හොයාගන්න. එතකොට මිනිස්සුන්ට හරි අනුකම්පාවයි. එන්න මගේ රැවුල කපන්න කිව්වා. කියලා මිනිස්සු රැවුල කප්පා ගත්තා. කොණ්ඩි කප්පා ගත්තා. අර පොඩි නමලා දෙන්නට කියලා. කපාගෙන හාල් පොල් ලුණු දුන්නා. උන් එකතු කරන් ගියා. දැන් අර වයසක උන්නාන්සේ කැඳක් හැදුවා. දැන් මේ මොකද්ද බුදුරජාන් වහන්සේට දානයක් පූජා කරගන්නට වැරදුනා. ඊට පස්සේ මේ කැඳ සූදානම් කරගත්තා. බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩියට පස්සේ මේ කැඳේ කරගෙන එනවා මේ වයසක උන්නාන්සේ බෙදන්ට. බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ මොනවද මේ කියලා කැඳ කිව්වා. කවුද මේ හැදුවේ කියලා ඇහුවා. ස්වාමීනි මං හැදුවේ කිව්වා. කොහොමද හැදුවේ කියලා. අනේ මගේ දරුවෝ දෙන්න යවලා මං මේ මිනිස්සුන්ගේ කොණ්ඩේ කප්පලා මේ හාල් පොල් එකතු කරගෙන හැදුවේ කිව්වා. "හිස් පුරුෂය නුඹ පැවදුනේ ඕකටද? ගෙනියනවා මෙතනින්" කිව්වා. සංඝයාටවත් වළඳන්න දුන්නේ නැහැ. වෛර බැඳගත්තා. දැන් බලන්න අපි ඉතිහාසයේ දැනගන්න ඕනේ හරි විදියට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාලා කියලා ඇහුණා. ඇහිච්ච ගම මේ උන්වහන්සේත් යනවා පිරිසත් එක්ක. දැන් වයසක උන්වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රජගහ නුවර ඉඳලා වඩිනවා දැන්. ඒ සංඝ පිරිස හඬා රහතන් වහන්සේලා නිශ්ශබ්දව වඩිනවා. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ලෝකයට පහළ වූ එකම ඇසත් පිරිනිවන් පෑවා. ශාස්ත්‍රුන් වහන්සේ වගේ පාරමී ධර්මයන්ගෙන් අනන්ත ශ්‍රීය බැබල වූ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතුව වැඩ සිටි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ සංස්කාර අනිත්‍යයි කී රහතන් වහන්සේලා මෙනෙහි කරනවා. අනිත් භික්ෂුන් වහන්සේලා හඬා යනවා අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට ජීවමාන වැඩ සිටිද්දී මට මේ සසර දුකින් මිදෙන්න බැරි වුණා නෝය කිය. එතකොට අර වයසක උන්නාන්සේ අර අයව ගිහිල්ලා සංසිඳවනවා. මක්කට හඬනවාද? හඬන්නේ මොකටයි? නාඩායින්ට කිව්වා. ඔබ වහන්සේලාට අඬන්ට කරුණක් නෙමෙයි මේ සතුටු වෙන්න කිව්වා. අර වයසක උන්නාන්සේගේ තරහ පිරිමා ගන්නට දැන් සතුටු වෙන්න කිව්වා. දැන් අපි මේ මහා ශ්‍රමණයාගෙන් නිදහස් වුණා. දැන් අපිට උඹලාට මේක කැපයි මේක කරන්ට, මේක අකපයි මේක කරන්ට එපා කියලා අන කරන්ට කවුරුත් නැහැ. අපි හිතු මනා අපිට ඉමුකෝ කිව්වා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේක ඇහුණා. උන්වහන්සේලා අදිෂ්ඨාන කරගත්තා. අධර්මයේ බලවත් වෙන්න කලින්, ධර්මයේ දුර්වල වෙන්න කලින්
ධර්මයේ සංගායනා කරන්න ඕනේ කියන මහා පුණ්‍ය සිතවිල්ල පහළ වුණා උන්වහන්සේගේ හදවතේ. ඒකේ ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්නේ බුද්ධ ශාසනයේ බොහෝ කල් තියෙන එකයි. මහා කස්සප මහ රහතන් වහන්සේගේ මහා නුවණ නිසා. අර පුද්ගලයාගේ කීම නිසා නෙමෙයි. මහා කස්සප මහ රහතන් වහන්සේගේ මහා නුවණ නිසා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපයක ගැන සතුටු වෙච්ච අය එතකොට පැවිද්ද අතරම හිටියා නොවේ. ඉතින් ඒ කාලේ පරිහානිය රහතන් වහන්සේලා වැඩ සිටිද්දී එක්කෙනෙක් දෙන්නේ. දැන් කාලේ එහෙම නැහැ පින්වත්නි. දැන් කාලේ සමස්ත පරිහානිය. අන්ධ විශ්වාස වලින් වැහිලා ගිහින් ඉන්නේ තෙරුවන් සරණ ගිහපු අය. පිරිසක් කිව්වොත් එම නෑ බුදුරජාන් වහන්සේ මෙහි පහළුණේ දඹදිනුවේ. ඒකටත් යනවා. හරි නොවේ. හරිය කියා හිතෙනවා කිය. දැක්කද එතකොට ශාසනය හෝදාපාලුව කෙසේද? ඉතින් අපි සාමාන්‍යයෙන් ওই ගොඩනැගිල්ලක් හදලා විහාරයක් හදලා ලස්සනට පෙන්නනවා දැන්. එච්චරයි තියෙන්නේ. ඒකට සතුටු වෙන් කියලා. ඉතින් මේ වගේ ඒ වගේ රටාවක යනකොට මිනිස්සුන්ට තිසරණේ පිට ගන්න බැරි වුණොත් මිනිස්සු පිට හොයාගෙන යන්නේ ඔය වගේ ඒවා. ඊට පස්සේ තරහ මිනිස්සු තරහට ගත්තාම මොකද වෙන්නේ? ආර මන්තර මතුරනවා. තරහකාරය ඉලක්ක කරගෙන. ඒ නීච වැඩ කරන්නේ නීච අමනුෂ්‍යයෝ. හරියට දැන් මනුස්ස ලෝකෙත් නැද්ද? මනුස්ස ලෝකේ මිනිස්සෙකුට මොනවා හරි දෙනවා. අපි ගම ආරක්කු භාගයක් දෙනවා. ඉවල කියනවා අරකට ගිහිල්ලා දෙකක් බැනලා වරේ. එහෙම ඉදිරිපත් වෙන මිනිස්සු නැද්ද? ඉන්නෝනේ. ඊළඟට මිනිස්සෙකුට සාමාන්‍ය මිනිස්සෙකුට පොඩි කීයක් හරි දීලා කියනවා අර ගෙදරට ගලක් ගහපන්. ගහනයි නැද්ද? මිනිස්සුන්වත් පොනවා ගන්නට පුළුවන් සුළු අල්ලසකින්. එහෙම අල්ලසක් නොදී මිනිස්සුන්ට හැඟින් අවසලා කිව්වොත් මේ අරකට ඔහොම ඉන්න දෙන්න එපා මොන හරි කරපන් කියලා. මිනිස්සු කරනවා. හොඳ යහපත් මිනිස්සුන්ට එහෙම හිංසා කරනවනේ දැන් කාලේ. ඒ වගේ අමනුෂ්‍යයන්ට අර රොඩු බොඩු මොනවා හරි දීලා මතුරනකට ඒ අමනුෂ්‍ය මාන්ත්‍ර ශාස්ත්‍රය දීලා තියෙන්නේ අමනුෂ්‍ය ලෝකෙන්. මේ හානිය කරන්ට මේක මතුරපන්. මේ හානිය කරට මේක මතුරපන්. වසියට මේක මතුරපන්. දීලා තියෙන්නේ. වසියට මේක මතුරපන් කියලා දෙනවා. දුන්නම අපි කියමු දැන් ඔන්න වසියක් දෙන්න ඕනේ. ඔන්න සීනි ටිකක් තියාගෙන වසියට දීප මෝහිනී මන්ත්‍රේ මතුරනවා. මතුර ඉන්නකට අර නීච ලාමක යකුන් යකිනියම් ප්‍රීතියන් ඉන්නවා. බඩ ගාගෙන ගිහලා අර සීනියක වැළඳ ගන්නවා. ඊට පස්සේ ඒක ගෙහිලා දිය කරනවා. දිය කරාම අර සීනියකත් එක්ක වතුරේ ඉන්නවා අර දිස්තිය. ඊට පස්සේ බොන්ට දෙනවා. ඒක බොනවා. බිව්වට පස්සේ අර දිස්තියට කියලානේ තියෙන්නේ අර කරපන් කියලා ගිහිල්ලා බඩ වෙලා අල්ල ගන්නවා. ඒකට තමයි කොඩි විනී කියන්නේ. දන්නේ නැහැ ගොඩක් අය මෙව්වා. ඊට පස්සේ ඒක කපන්ට ඒගොල්ලොම තව මන්ත්‍රය දෙනවා මේක කරපන් කැපෙන්න. ඊට පස්සේ ඔන්න ඒකට දෙහි ටිකක් අරගෙන ඒකෙන් මතුරනවා. මතුරන බොන්ට දෙනවා. ආරක කියනවා මං අතාරින්නේ මට පූජාවක් දීපන් කියනවා. ඔන්න පූජාවක් දෙනවා. පූජා දීලා ආයෙ කපනවා දෙහි කපනවා. කපුට ආයෙ ඒක ඒ වෙලාවට යනවා. ආයෙ රිංගනවා. ඒ කෙලෙස් සහිතයිනේ. කෙලෙස් සහිතයිනේ. සාමාන්‍ය මිනිසෙකුට යන්නේන මන් නැති මිනිසෙකුට කියනවා අපි කිව්ව ඇවිද යනවා කියලා නන්නත්තර වෙච්ච මිනිසෙක්. ඒ මිනිසට කියනවා අන්න අසවල් තැන තියෙන පොඩි ගියා. උඹ එහෙන් ගිහලා හිටහන් කියලා. ඉන්නවා. ආයතකාරයෝ ආරංචි වෙලා කියනවා වහාම යන්න මේක අපේ කියලා. අර යන්නේ නෑ මමයි අසවල ඉවි මාව මං යන්නේ කියනවා. එතකොට ආයතකාරයෝ ආපහු කියනවා මෙන්න මේ ගාන තියාගනින් දැන් පල්ලයන් කියලා. ඒ ගානට සතුටු වුණොත් යනවා. එහෙමයි කැපෙන්නේ. ඒ වගේ ආනවින්න කොඩිවින හදිහූනියන් වලට ජනතාව බඳුන් වුණාම අනේ තිසරණෙත් නෑ. දුර්ලභ මනුෂ්‍යාත්මයට හානි වෙලා මරණින් මත්තේ අරගොඩේ ගිහිල්ලා උපදිනවා. දැන් යන රටාව ඕකයි.
මිනිස්සුන්ට වැරදිච්ච ගමන් කරනවා ඒවා. කවුරු හරි කෙනෙක් තම කාට හරි යනවින්න කොඩි වෙන හදිවුණයක් කළොත් එයාට ආත්ම භාව 4500ක පළ දෙනවා. අපි කීම කාට හරි කෙනෙක් දියුණු වෙලා ගෙයක් දොරක් හදාගෙන දියුණු වෙන්න සූදානම් වෙනවා. එනකොට මෙහා පැත්තේ කෙනාට ඉරිසියාව හට ගන්නවා. එහෙම පුළුවන් ද දියුණු වෙන්න? ඔහොම දියුණු වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ දුර පේන්නේ නැහනේ. ඊට පස්සේ ගිහිල්ලා ඔන්න කොඩි විනයක් කරනවා. කොඩි විනය කියන්නේ ඕක. ඊට පස්සේ වැලි වලට මතුරනවා. අර භූතිය ආවිල්ලා වැල්ල බදාගෙන ඉන්නවා. ඒ වැල් ටික ගිහින් ඉනවා. ඊට පස්සේ ආයෙක ඇවිද ඉන්නවා. සම්පූර්ණ විනාශ කරනවා. එතන දියුණු වෙන්නේ නැහැ. මෙයා මෙතන ඉඳලා මැරිලා යනවා. කවදාව සසරේ ආත්ම භාව 4500ක් ගයක් හදාගෙන ඉන්න වාසනාව නැහැ. උපනුපන් ආත්ම දුගී දුප්පත් පැල්පත්වල තහඩු කෑලියස්සේ තමයි උපදින්න ගිහිල්ලා. ගේක ඉන්න වාසනාව නැහැ. ගෙවල් දොරවල් දියුණු වෙනවට කොඩි වෙන කරන අයට. දැන් බලන්නකෝ අපිට බන්ට කියන්ට වෙලා තියෙන දේවල්. ඕක නේද මේ සිංහල බෞද්ධ කෙනාගේ தත්ත්වය. ඊළඟට සමහරු තව කාගහරි හිත ගන්නට ඉනවදිනවා. උපනුපන් ආත්මේ ආදරය ලැබෙන්නේ නැහැ. ඔන්න භයානක தත්ත්වය. ඇයි? කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. තෙරුවන් සරණ යනවා කියන්නේ එතකොට සුළුපටු දෙයක්ද? ඊට පස්සේ තව අවස්ථාවල මනුෂ්‍යයන්ට අනවින්න කොඩි වෙන හදිහුණියම් කළා කියනවා. ඕක නැති කරපන් කියලා අමනුෂ්‍යයෙකුට කියනවා. ඊට පස්සේ අමනුෂ්‍යයා මග රැකලා ඉන්නවා. සමහර අවස්ථාවලදී යකුන් යකනියන්ව ජප කරලා යවනවා. ඒකට කියන්නේ පිල්ලි යවනවා කියලා. ගියාම යකිනි කරන පාරේ අයින් දැකගෙන ඉඳලා ඇක්සිඩන්ට් කරනවා. මැරුවා. ලේවිලා යවන්න. දහස්වෙනි ඉතරි. අද කාලේ මේවා මිනිස්සුયો කරනවාද නැද්ද? මේවා කරනවා. ආත්ම භාව ගානක් ආය සංසාරේ යහපත් මිනිස්සෙක් හැටියට යමක් කාලා බීලා මේ වේලක් සතුටින් කාලා බීලා සැනසෙල්ලේ වාසය කරන්නට නම් ලැබෙන්නේ නැහැ. ඔන්න භයානක සසරේ හැටි. ලාභයට විසඳුම් හොයන්ට ගියාම වෙනදී එහෙම නැත්තට නැතු යනවා. මොකද්ද හේතුව පින්වත්නි? මේ සංසාරේ බිහිසුණු සසරක් මේක. අති බිහිසුණු සසරක්. එහෙම වෙන්න බලවත් වෙන්නේ මිනිස්යාගේ ಗುಣධර්ම නෙමෙයි. බලවත් වෙන්නේ අර අමනුෂ්‍යයින්නේ බලපෑමයි. අමනුෂ්‍යයින්නේ බලපෑම බලවත් වෙන්න අමනුෂ්‍යයන්ට ඉන්න පහසු ගුණධර්ම තියෙන ශරීරයේද ගුණධර්ම නැති ශරීරයේද? ගුණධර්ම නැති මිනිස්සු ගාව හරි පහසුයි. තෙරුවන් සරණේ පිහිටලා මනාවකට ගුණධර්ම රැකගෙන ඉන්න දෙයිද? එතකොට නෑ. එතකොට අමනුෂ්‍ය කරන්නේ හොඳට මුලාවට දක්වනවා. මුලාවට දක්කන්ට මුලාවී යනවා. පින කරන්න තියෙන තැන් වළක්වනවා. දැන් මං කියව ආර්ය පද රැල්ලක් යනවනේ බුදුරජාණන් වහන්සේ උපන්න තැන. මේකයි කිය පින කරන්න තියෙන තැන වළක්ක මගපල කී රවට්ටනවා. හොඳ රැවටිල්ලකට රැක්නාට පස්සේ හොඳට අමනුෂ්‍ය රාජධානී අමනුෂ්‍ය හොඳට රඟ දක්වගෙන ඉන්නවා. එතකොට මේක මොකද්ද? මනුස්ස ලෝකෙ මොකද්ද? අමනුෂ්‍යයන්ට තියෙන නරපණුවන්ගේ ගොවිපොළ. මනුස්ස ලෝකෙ මොකද්ද එතකොට? නරපණුවන්ගේ ගොවිපොළ. අමනුෂ්‍ය තෝරගන්නවා. උඹලා මේ පිරිස ගනින්. අපි මේ පිරිස ගන්නම්. අපි මේ පිරිස ගනින්. බුද්ධං සරණං ගච්ඡාමි. ඕකට කමක් නෑ. ඕක තමයි අපි ළඟට ඉන්නේ කියනවා. ආන්ගිම තමයි යන්නේ. මේ රටාව ඒ යන රටාව තුළ මිනිස්සුන්ට දෙවියන් අතරට යන්න ලැබෙයිද? නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙයිද? නෑ. සුගතිය ලැබෙයිද? නෑ. දුගතිය පමණයි. ඒ උදව් ගන්නේ සත්පුරුෂයන්ගෙන් නෙමෙයිනේ. සත්පුරුෂ නෙමෙයිනේ අනුවෙන්න කොට වින හදිහුණියම් කරන්නට. ඒ සියලු දේවල් කරන්න ඉදිරිපත් වෙන සත්පුරුෂයෝද? අසත්පුරුෂයෝ.
බේරි. එතකොට කේන්දර නැක නිමිති ඔක්කොටම බලපාන්නේ ඒ පිරිසමයි. ඒ අයමයි එන්නේ. මගපලලාභී සත්පුරුෂ දෙවිවරු ඉන්නේ උඩ. දෙවිවරු රැස් වෙලා කතා කරනවා ඇති. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නැති ගානයි. නිකං සුදුරිදියෙන් දන් ඉන්නවා. තිසරණේ හදවතේ කෙටු අය නැති ගානයි. උඩඟු කමින් මත් වෙලා ඉන්නවා. පිනටත් ගරහනවා. බුදුරජාණන් වහන්සේට විහාරයක් හදන්ට හැදුවොත් ඒකටත් ගරහනවා. මොකටද විහාර හදන්නේ? දුප්පත් මිනිසුන්ට ගෙයක් දොරක් හදා දීපන් කියලා. බුදුරජුන්ගේ ලැබීමටත් ගරහනවා. අනේ මේ වගේ ලාමක වෙලා මිනිස්සු බුදුරජාණන් වහන්සේට පුදන එකටත් ඉරිසියයි. බුදුරජාණන් වහන්සේට වැඩිපුර මල් පිදුවොත් ඒකටත් ඉරිසියයි. තමන් සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේට විහාරයක් හැදුවොත් ඒකටත් ඉරිසියයි. ශාස්ත්‍රුන් වහන්සේට වැඩිපුර පළතුරු ටිකක් පූජා කළොත් ඒකටත් ඉරිසියයි. ශාස්ත්‍රුන් වහන්සේගෙන් රැස් විහිදෙනවා කිව්වොත් ඒකටත් ඉරිසියයි. මෙහෙම ලාමක පිරිසක් ඉන්නවා. හැබැයි අමනුස්සෙන්ට නම් මොකවත් කියන්නේ නැහැ. සක්දෙවිඳුට නම් හොඳට බයිනවා. විහිළු තාලු කර කර. සක්දෙවිඳු මගපලලාභී බුදුරජාණන් වහන්සේගේ මගපලලාභී ආර්ය උපාසක කෙනෙක්. සක්දෙවිඳුට ගාරහන සියලු දෙනාට අයිති වෙන ආර්ය උපවාද. කොහොම බලන්න තත්ත්වේ. ඒ නිසා පින්වත්නි තිසරණේ පිහිටගෙන යනවා කියන්නේ මහා දුෂ්කර බරපතල දෙයක්. පිටින් පේන්නේ නම් නිකම් බුද්ධ ශාසනයේ බබලනවා වගේ. හැබැයි බබලන්ට පුළුවන් මේ විදිහට හොඳට අහගත්තොත් නම්. ඊට පස්සේ කරුණු කාරණා තේරෙනවනේ. පරිස්සම යන්න. අන්න ඒ විදිහට හරි ගස්සගෙන මනාකොට තිසරණේ පිහිටගෙන යන්න හැමතිස්සෙම හිත ඇතුලේ මං කිව්වේ ගලේ කෙටුවා වගේ තියෙන්න ඕනේ. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මම සරණ ගියා. මේක හිත ඇතුලේ ගලේ කෙටුවා වගේ තියෙන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම සරණ ගියා. දැන් අපිට අපි කොහොමද පුරුද්දනේ දැන් වැඩිපුර තියෙන නාම කියන්නේ නැමිලා යනවා. ආරමුණට නැමී පැවතීම නාමයයි. එතකොට නාම ධර්ම තමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට විඳින දේවල් හඳුනන දේවල් චේතනා ඔක්කොම හිත යොමු කරන දෙයට නැමී පවතිනවා. එනිසා ඒවට මොනවද කියන්නේ? නාම කියනවා. එතකොට අපි කියමු ඔන්න කෙනෙක් පුරුදුලා තියෙන මගේ ලග්නේ අසවල් ලග්නේ කියලා ලග්නේ බලන්ට. ඔන්න පුරුදු වෙච්ච පුරුද්දට දැන් මෙයා වැටිලා කාලයක් තිස්සේ තියෙන්නේ. එතකොට මේ පුරුද්දේ යන්නේ නැද්ද? ඔන්න එකපාරට පත්තරේ ගත්ත ගමන් බලන්ට හිතෙනවා. එතකොට හිතන්න ඕනේ නැහැ. ඒ භාග්‍යවත් අර සම්බුදුරජාණන් වහන්සේ මම සරණ ගියා. මං කර්මානුරූපව ඉපදුනා. මං කර්මානුරූපව යයි. හරි නේද එතකොට? කර්මානුරූපව ඉපදුනා කියන එක බොරුවක්ද? කර්මානුරූපව ඉපදුනේ. කවුරුන් මවලා නෙමෙයි. මවුවනම් එක විදිහට මවන්න ඉපෑ. මේ විදිහට මවුවනම් එහෙම මවුන්කාරයෙන් ගිහින් අල්ලගන්න ඉපෑ අපි. මේ විදින දුකට. එතකොට හැම දෙයකම තියෙනවනේ. දැන් අපි ගත්තොත් අපි දැන් අලුත් කාලේ මේ අලුත් ලෝකේ හරියට තියෙනවා මැෂින්. ඔන්න මොනවා හරි මැෂින් එකකින් නිෂ්පාදනය කරලා යමක් එළියට දානවා. එතන මැෂිම නැද්ද? වැරදි දෙයක් එළියට දානවා නම් මැෂිම කැඩුවාම ඉවරනේ. දැන් අපි මවපිය එක පේන්න නැහැ. ඒක න්‍යාය විරෝධී. මේකේ මවපිය එක ඉන්නවා මෙතන. තෘෂ්ණාව. තෘෂ්ණාව නැසනකම් මැවිල්ල තිබේ. අවිද්‍යාවෙන් වසා ඇත. ඒ වැස්ම ඉවත් කරපු දවසට ඇත්ත පෙනේ. තෘෂ්ණාව නැසියයි. එහෙමනේ මේක තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක හරි ලස්සනට මේ විදිහට පෙන්ලා දුන්නා. ඒ නිසා මනාකොට බුදුරජාණන් වහන්සේ සරණ ගියා. මම සරණ ගියා. මම ධර්මයේ සරණ. ආන් ඒකට පින්වත්නි දහම් දැනුම අවශ්‍යයි. ඒකටයි මම මේ ධර්මයේ කියලා දුන්නේ. ඒ ධර්මයේ කියා දෙන කාලේ අසත්පුරුෂයෝ කෑ ගහන්න ගත්තා. පටිච්චසමුප්පාද උගන්නනකට සංස්කාර කියන්නේ ඕකනේ. මේ සංස්කාර අරකයි සංස්කාර මේකයි කියා හොඳට අකුසල් සංස්කාරයෙන් රැස් කරගත්තා. එච්චරයි වුණේ. ඒ නිසා පටිච්චසමුප්පාදය අහන්නවත් ලැබුණේ නැහැ මහමෙවුනාව දාන්ට ඉස්සර වෙලා. පටිච්චසමුප්පාදේ කලෙලි බැස්සේ මහමෙවුනාව තුලින්. චතුරාර්ය සත්‍ය කියන වචනේ අහන්නවත් ලැබුණේ නැහැ. දැන් තමයි චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ.
නමුත් මං කිව්වේ හිතට යන්නේ නැහැ කියලා. ওই හිතට යන්නේ නැති ප්‍රශ්න ඕවා තමයි. ඉතින් ඒ නිසා උත්සාහයක් ගන්නට කොහොමද උත්සාහය ගන්නෙ? මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊළඟට පුළුවන් තරම් ධර්මඥානයේ ඒ පැහැදිලි දහම් දැනුමක් ලබා ගන්නට තමයි අපි පොත්පත් ලිව්වේ. තේරෙන භාෂාවෙන්. දැන් ඔබට තේරෙනවනේ භාෂාව පැටලුනාම කොහොමද කියලා? පොත්ත ලෙල්ල කියන වචනෙට තියෙන්නේ පට්ට. ඒක අර්ථ ගියේ දැන් කොහොමද? උතුම් ශ්‍රේෂ්ඨ කියලා. වැරදි. ඒකයි. කොච්චර වැරදුනාද කියනවනම් වැරදි වචනයක් භික්ෂුන් වහන්සේලාටත් යෙදුවා. පොඩි දරුවෝ ටිකක් ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ පට්ට. ඒ ළමයි නොදැන අකුසලයක් රැස් කළා. නොදැන හරි ගින්දරටත් දැම්මොත් පිච්චෙන්නේ නැද්ද? නොදැන හරි මේ සරුවත් කියලා හිතාගෙන වහ බිව්වොත් මැරෙන්නේ නැද්ද? ආන්ගේ වගේ. නොදැන හරි කිව්වොත් බුදුරජාණන් වහන්සේ උපන්න තැනට විරුද්ධව මෙහෙය කියලා පව් රැස් වෙනවා. ඒකයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට හිතාගන්න හොඳම භාවනාව මේ කාලේ බුද්ධානුස්සති. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම. හොඳම භාවනාව මේ කාලේ. බුදුරජාණන් වහන්සේ සරණ යමි. මම බුදුරජාණන් වහන්සේ සරණ යමි කියකේ හැමතිස්සෙම පුරුදු වෙන්න. ගමනක් යද්දිත් පුරුදු වෙන්න. නැත්තම් හැමතිස්සෙම හිතේ තියෙන එක වල්පල් නේද? එක වල්පල් තියෙන හිතේ. කිසි ඒ වල්පල් නිසා හිතට සැනසෙල්ලක් දෙන්නේ පීඩාවක් දෙන්නේ. වල්පල් දිගටම හිතන්න ගත්තොත් ඔළුවට අමාරු නැද්ද? හරි අමාරුයි. ඒ වගේම මේ අමනුෂ්‍යයන්ගේ දේවල් හිතන්න ගත්තොත් හරි අමාරුයි. හිතට ගන්න එපා ඒවා. නිතර හිතන්න මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඊට පස්සේ හිතන්න මම සරණ ගියපු බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කළ රහතන් වහන්සේ. මම සරණ ගියපු බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම සරණ ගියේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධයෙන් යුක්තවම සියලු ඥානයන්ගෙන් යුක්තවම සිත කය වචනේ හසුරූපු විද්‍යාචරණ සම්පන්න වූ ශාස්ත්‍රඥ වහන්සේ. හිතන්ට ඒ සරණ ගියේ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිවන් මඟ ගමන් කරපු සුගතයන් වහන්සේ. මන් සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ මේ සෑම ලෝකයකම ඇත්ත ස්වභාවය දැක්කා. නිරේ ඇත්ත ස්වභාවය දැක්කා. ප්‍රේත ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කා. තිරිසන් අපායේ ඇත්ත ස්වභාවය දැක්කා. අසුර ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කා. මනුස්ස ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කා. දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ ඇත්ත ස්වභාවය දැක්කා. මා සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ මේ කිසිම ලෝකයක හිත පිහිටවපු නැති කෙනෙක්. මන් සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකෙ නිදහස් වූ ලෝකවිදු. හිතන්න බැරිද මෙව්වා? පුළුවන් මේවා හිතන්න. මේවනේ ශ්‍රාවකයා හිතන්න තියෙන්නේ. මන් සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරති. මා සරණ ගිය ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකෙ ජයගත්තේ ධර්මයෙන්මයි. හරි අසිරියක් ඒක. අනුත්තර පුරුෂ ධම්මසාරති මේ ලෝකෙ දමනය කළා ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ වාඩි වෙද්දී සම්බුද්ධත්වයට පත් වෙලත් නැහැ. වජිරාසනයේ වාඩි වුණේ කෙලෙස් සහිත කෙනෙක්. වජිරාසනයේ වාඩි වෙද්දී උන්වහන්සේට තිබ්බේ පාරමී බලයෙන් උපන්න මහා ගුණය විතරයි. උන්වහන්සේ වාඩි වෙලා අධිෂ්ඨානයක් ගත්තා විතරයි. අධිෂ්ඨානයක් ගත්තා නෙවෙයි. මොකන්ද ගත්තු අධිෂ්ඨානිය? මාගේ ශරීරයේ ලේ මස් වියලේවා. සම්නහර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් මේ උතුම් ධර්මයේ අවබෝධ කරනවාද ඒ තාක් මම මෙතනින් නැගිටින්නේ නෑ කියලා. වාඩි වුණා විතරයි. පුදුපු ගමන් කාපියකා වගේ මෙහෙන් එනවා සේනාව. වාඩි වුණා විතරයි. වජිරාසනයේ මත මහා එක්කෙනා අකුරු තුන එක්කෙනා එනවා හස්තියා පිටේ නැගලා. මහා සේනාවත් එක්ක ඇවිල්ලා ගල් වරුසා එවනවා. ඊතල වරුසා එවනවා. නින්දා අපහාස බස් දොඩනවා. ගිනි වරුසා එවනවා. අපේ බුදුරජාණන් වහන්සේ අනේ අහිංසක සිතෙන්
හිංසා පීඩා නැති සිතින් මෛත්‍රී සිතින් වැඩ හිටියේ නැද්ද? අනුත්තර පුරුෂ ධම්මසාරති අපේ ශාස්ත්‍රඥ වහන්සේ. උන්වහන්සේ ධර්මයෙන්මයි හැමදේම ජයගත්තේ. හිත හිතා සතුටු වෙන්න බැරිද? නාලාගිරි එනකොට උන්වහන්සේ ළඟට පන්නාගෙන නාලාගිරි එනවා දැන් ඉස්සරහා පිඹගෙන එනවා. පොළවේ පස් කාගෙන පෙරලගෙන එනවා. අනේ අපේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේත් බය වුණා නෝයි. ආනන්දයන් වහන්සේ බය වෙලා දිව්වෙන්නේ නැහැ. බය වුණා කිව්වේ. බය වුණේ මොකද්ද? මාගේ ශාස්ත්‍රඥ වහන්සේට හිංසාවක් නොවේවා කියලා ඉස්සරහට පැන්නා. ඉස්සරහට පැන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද පස්සට යන්න. පස්සට යන්න කිව්වා. පස්සට යන්න කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෛත්‍රී චිත්ත ධාරාව මෛත්‍රී අමා වරුසාව නාලාගිරි හස්ති රාජයාට වැස්සුවා. අමා වැස්සෙන් තෙමෙනවා හස්ති රාජයා. මොකද්ද කිව්වේ? මා කුංජර නාගමාසදෝ. කුංජරය හස්ති රාජය තථාගත හස්තියා සමග හැප්පෙන්න එපා කිව්වා. දුක්ඛං කුංජර නාගමාසදෝ. කුංජරය තථාගතයන් වහන්සේ නමැති හස්ති රාජයා සමග හැප්පීම දුකකි. නහිනාග හතස්ස කුංජර සුගති හෝති ඊතෝ පරං යතෝ. හස්ති රාජේ එහෙම කරන්නේ නැතුව හිත පාදවා ගත්තොත් නුඹ මෙතනින් මරණින් මතු සුගතිය යනවා කිව්වා. පුංචි බලු පැටියෙක් වගේ චූටි බලු කුක්කෙක් වගේ නාලාගිරි හස්ති රාජයා දන ගාගෙන ළඟට ආවා. බලන්ට මෛත්‍රිය කොහෙද වෙන තියෙන්නේ මෙහෙම මෛත්‍රියක්? ඉතින් බුද්ධානුස්සතිය උතුම් දෙයක් නෙමෙයිද අපිට? බුද්ධානුස්සතියම මෙනෙහි කරන කාලයයි මේ. අපිට ඉක්මනට මඟපල ලබන්න ඕනේ. අපිට ඉක්මනට සමථ විදර්ශනා කියා දීපන් කියලා මේ මුලා වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ මෙනෙහි කර කර අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං දෙවියන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට බලන්න බුදු ගුණ කොච්චර පැහැදිලිද? දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඊට පස්සේ මට මතකයි අපි මේ මහමෙනා පටන් ගත්ත කාලේ මම සමහර ආච්චිලා මගේ ළඟට ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මෙහෙම බෑ නෝ මේ ආයයි ඉපදින්න බෑ මේක පින් කරගන්න බෑ මෙහි ඇවිල්ලා දිව්‍ය ලෝකේ ගියොත් පින් කරගන්න බෑ නෝ කියනවා. මං කිව්වා දිව්‍ය ලෝකයන්ට ඕනේ දැන් ආවනම් එහෙනම් පින් කරගන්න කිව්වා. අන්න අයට ඔක්කොම කරන්න තියෙන හදි හුනියන් ටිකක් කරලා ඔදේශ දෙවොල්ල ආඩාපාලි ඔක්කොමත් කරලා ඊට පස්සේ කියනවා මේ පින් කරගන්න ඕනේ ආයෙ ඇවිලි. මං කොහොද පින් කරගන්න නම් ආවෙන්නේ ඉතින් කරන්නකෝ. සිල්පදත් කඩාගෙන. ඊට පස්සේ මං කෝ එහෙම නෙමෙයි. මේ බලන්න කිව්වා. මේ මං බුදුගුණේ කිව්වා ඊට පස්සේ. දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රඥ වහන්සේ සත්තා දේව මනුස්සානයි. කියලා හිත පිහිටිව මං කෝ අම්මා දෙවියන් අතරෙත් මාර්ගඵලලාභින් ඉන්නවා. විසාකා සුමනා සුජාතා ආදී සිටු දූලා ඊළඟට අනාථ පිණ්ඩික සිතානෝ කෙලවරක් නැති දෙවිවරු දැන් අඩු ගානේ අපි ගමු රුවන්වැලි මහා සෑය හැදපු දුටුගැමුණු රජුරු තුසිත දිව්‍ය ලෝකේ. කාවන්තිස්ස රජුරු තුසිත දිව්‍ය ලෝකේ. විහාර මහදේවී තුසිත දිව්‍ය ලෝකේ. දෙවියන් අතර ඉන්නේ. සද්ධාතිස්ස රජුරු තුසිතේ. එහෙමයි තියෙන්නේ. එතකොට ඒ රජවරු ගිහිල්ලා උපදිනවා හේ. ඊළඟට අර රුවන්වැලි මහා සෑය එක රජ කෙනෙක් ඔය සමම්පිච්ච මල් ගහලා පූජාවක් කළා. මොකද ඒ රජුගේ නම? බාතිකාභය රජුරු නිමාන රතියේ. ඒ කාලේ දෙවිවරු මිනිස්සුත් ඔක්කොම දෙවියන් අතරට ගියා. ඉතින් ඒ නිසා දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ බුද්ධ. ඒ උන්වහන්සේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්ත වෙලා අන් අයට චතුරාර්ය සත්‍ය අවබෝධය දුන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන තුරු ලෝකේ රහතුන් පහළ වුණාද? මගපල්ලාභින් පහළ වුණාද? එහෙනම් මේ මගපල සියල්ල ලබා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේගේ ධර්මයමයි. මගපල තීරකයා බුදුරජාණන් වහන්සේ පමණයි. බුද්ධ
භගවා මේ සියලු ගුණයන්ගෙන් යුක්ත භාග්‍යතුන් වහන්සේ. එහෙනම් මේ බුදුරජාන් වහන්සේට අපි දැන් වන්දනා කරමු. සාදු සාදු සාදු. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව